දේපල පීරියක හා උපකරණ ප්‍රත්‍යාගණනය දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනයේ අපි ගිය සතියේ සාකච්ඡා කරපු මාතෘකාව. හරිද? හරි. මුලින්ම කතා කරේ පුතේ මේ පළමු වර ප්‍රත්‍යාගණන ලාභය. පළවෙනි පාර ප්‍රත්‍යාගණන ලාභයක් ආවොත් ඒක කොහොමද වාර්තා කරන්නේ? පළවෙනි පාර ප්‍රත්‍යාගණන ලාභයක් ආවොත් අපි කියනවා වත්කම් ගිණුම හර ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැල. එහෙනම් අදාළ වත්කම හර කරලා ප්‍රත්‍යාගණන සංචිත මොකද කරන්නේ? බැර කරනවා. ඔක තමයි පළවෙනි පාර ලාභයක් આવොත් වාර්තා කරන විදිය. හරිද? ඊට පස්සේ පුතේ අංක 2 පළමු වර ප්‍රත්‍යාගණන ලාභය එමවක්කම දෙවන වර ප්‍රත්‍යාගණනය කර අලාභයක් ලැබීම. අපි ගිය සතියේ කතා කරේ මෙන්න මේක ඇයිද? පළමු වර ප්‍රත්‍යාගණන ලාභය එමවක්කමම දෙවන වර ප්‍රත්‍යාගණනය කර අලාභයක් ලැබුණා. එතකොට මම කිව්වා ඔයාට මෙන්න මේ කියන අලාභය අර පළවෙනි පාර ලාභයට එරෙහිව කපා හැරීමක් කරන්න ඉතිරියක් තිබ්බොත් ඒක වියදමක් විදියට වාර්තා කරන්න කියලා. එතකොට මේ අලාභය කපා හරිනකොට අපි කියනවා ප්‍රත්‍යාගණන සංචිත හර ලාභ හෝ අලාභ හර අදාළ වත්කම් බැර කියලා. හරිද? හරි. මෙන්න මේ කොටස කතා කරා අභ්‍යාස කීපයක් අපි සාකච්ඡා කරා. නිබන්ධනයේ තියෙන ගණන් එකක් හෝ දෙකක් හැදුවා. කීපයක් හෝම්වර්ක් දුන්නා. නේද? 64 66 67 68 කියන අන්න ප්‍රශ්න ඔයාට හෝම්වර්ක් දීලා තියෙනවා. 64 66 67 68 මෙන්න මේ පුතේ ඔයාට හෝම්වර්ක් දීලා තියෙනවා. පැහැදිලි වෙයි. හරි. ඉතින් මම හිතනවා දැන් ඔය ප්‍රශ්න ටික ඔයා කරලා ඇති කියලා. හරිද? හරි. ඔය උදේ අපි සාකච්ඡා කරමු. ඒක කරන්න කලින් තව දෙයක් ඔයාලට කියලා දෙන්න. තුන්වෙනි එක මෙන්න මෙයා. දැන් ඕක ලියාගත්තා. ආයෙත් මතක් කිරීමක් කරන්න. පළවෙනි වාර ප්‍රත්‍යාගණන අලාභයක් ආවොත් මොකද කරන්නේ? පළමු වර ප්‍රත්‍යාගණන අලාභය. පළවෙනි පාර අලාභයක් આવොත් පුතේ අන්න අපි වියදමක් විදිහට හඳුනා ගන්නවා. හරිද? දැන් මේක ඔයාලට කතාවක් වගේ කියන්න පුළුවන් වෙනවා. පළවෙනි පාර අලාභයක් આવොත් අපි මොකද කරන්නේ? ඒක වියදමක් විදිහට පුතේ හඳුනා ගන්නවා. මෙන්න එහෙනම් ලාභ හෝ අලාභ ගිණුම හර අදාළ වත්කම් ගිණුම බැර කරනවා. අලාභයක් නේ අපි දානවා වෙනත් වියදමක් විදිහට. ලාභ හෝ අලාභ ගිණුම අර කරලා අදාළ වත්කම් ගිණුමට මොකද කරන්නේ? අදාළ වත්කම් ගිණුම තේමා මොකද කරන්නේ? අන්න බැර කරනවා. තීරණාද වැඩි. අදාළ වත්කම් ගිණුම මම බැර කරනවා. හරිද? හරි. ඊට පස්සේ උදේ හතරවෙනි එක. පළමු වර ප්‍රත්‍යාගණන
අලාභය එමවත්කම දෙවන වර ප්‍රත්‍යාගනන කර ලාභයක් ලැබීම. පළවෙනි පාරකේ ප්‍රත්‍යාගන අලාභයක් ලැබිලා එමවත්කමම දෙවන වර ප්‍රත්‍යාගනය කරාම ලාභයක් ලැබුණු ඒ ලාභය කොහොමද අපි වාර්තා කරන්නේ? ඒ ලාභය කොහොමද අපි වාර්තා කරන්නේ? අන්න එතකොට මේ ලාභය පළවෙනි පාර අලාභයට එරෙහිව කපා ඇරලා ඉතිරියක් තිබ්බොත් තමයි සංචිතයක් විදියට දාන්නේ. අනිතර අපි කියනවා ලාභයක් න්යාවේ අදාළ වත්කම් හර. නියම කටපාඩම් කරගන්න දෙයක් නැහැ. ලාභයක් නම් වත්කම වැඩි වෙන්න ඕන. ලාභයක් නම් වත්කම වැඩි වෙන්න ඕන නේ. ලාභයක් කියන හැමතැනම වත්කම වැඩි වෙනවා. අලාභයක් කියන හැමතැනම වත්කම අඩු වෙනවා. අලාභයක් කියන හැමතැනම මොකද වෙන්නේ? වත්කම අඩු වෙනවා. එතනින් තමයි ඩබල් එන්ට්‍රි අල්ල ගන්න පුළුවන්. එහෙනම් අදාළ වත්කම් ගිණුම හර අන්න. අපි මේ ලාභය පළවෙනි පාර අලාභයේදී කපා හරනකොට ලාභ හෝ අලාභ ගිණුම අන්න වැරෙනවා. අපි වෙනත් වියදම් වලින් පුතේ අඩු කිරීමක් විදියට වෙන්නේ. තව දානක් තිබ්බොත් ලාභයෙන් යම් ප්‍රමාණයක් තව තියෙනවා නම් අන්න ඒක දානවා ප්‍රත්‍යාගනන සංචිත ගිණුමට. ප්‍රත්‍යාගන සංචිත ගිණුම බැර. අර ප්‍රත්‍යාගන සංචිත ගිණුම බැර. તો ළමයින්ගේ ලොකුම ප්‍රශ්න තමයි මේ ප්‍රත්‍යාගන සංචිතය අපි පුතේ එකපාර දාන්නේ නැහැ නේ. ඒක වෙනස් වීම ප්‍රකාශයට. අපි මේක දාන්නේ වෙනත් විස්තීර්ණ ආදායයක්. උදේ වෙනත් විස්තීර්ණ ආදායමට යන්නේ. පළවෙනි පාර ලාභයක් නම් මෙයා තමයි මෙන්න වෙනත් විස්තීර්ණ ආදායමට යන්නේ. මෙයා වෙනත් විස්තීර්ණ ආදායම. හරිද? මේ තවත් කෙටි කරලා ඔයාලට දෙනු මේක ලියාගත්තත් ඇති සමහර විට. හරිද? කෙලින්ම. උදේ මේ පළවෙනි පාර ලාභයක් ආවොත් ඒක වෙනත් විස්තීර්ණ ආදායමකට දාලා ඒක තමයි නිමිකා වෙනස් වී ප්‍රකාශයට යන්නේ. මුළු විස්තීර්ණ ආදායමක් විදියට. පළවෙනි පාර ලාභයි දෙවෙනි පාර අලාභයක් ආවොත් අන්න ඒතර අපි මොකද කරන්නේ පුතේ? මෙයා තමයි වෙනත් විස්තීර්ණ ආදායමට. මෙයා වෙනත් විස්තීර්ණ ආදායමට. එතන හරනේ. හර කියන්නේ පුතේ වරහන් අඩු වෙනවා. ඒ කියන්නේ වෙනත් විස්තීර්ණ ආදායමක අඩු වෙනවා. හරිද? වෙනත් විස්තීර්ණ ආදායම අඩු වෙනවා. ලාභ වලාභ ගිණුම හර කියනකොට අන්න මෙයා දානවා වෙනත් වියදම් වලට. මේ ආදායම් ප්‍රකාශන විදිය කියන්නේ. මෙයාගෙන් අනිවාර්යයෙන් වත්කමෙන් අඩු වෙනවා. එක පාර දෙකක් නෑ. හරිද? පළවෙනි පාර පළමු වර අලාභයක් ආවොත් මෙයා වෙනත් වියදම්. මෙයා වෙනත් වියදම්. මෙයා ගිණුම වෙනත් වියදම් වලට දානවා. හරිද? පළවෙනි පාර අලාභයක් ඇවිල්ලා දෙවි පාර ලාභයක් ආවොත් අන්න අපි ලාභ ගිණුම කපා හරනකොට පුතේ මෙයා දාන්නේ වෙනත් වියදම්. මෙයා දාන්නේ වෙනත් වියදම්. එයා වෙනත් වියදම් දානකොට පුතේ මගේ වෙනත් වියදම් මොකද වෙන්නේ? අඩු වෙනවා. හරියට හානි කරන ලාභ කපා හැරලා ඒ හානි කරන ලාභ නැවත ලැබෙනකොට පුතේ හානි කරන ලාභ අඩු වෙනවා වගේ අන්න ලාභ හෝ අලාභ ගිණුම බැර වෙනවයි කියන්නේ මගේ වෙනත් වියදම මොකද වෙන්නේ? අඩු වෙනවා. මගේ වෙනත් වියදම මොකද වෙන්නේ? අඩු වෙනවා. උදේ ප්‍රත්‍යාගන සංචිත ගිණුම බැර අන්න තව ගාණක් තිබ්බොත් ඒක තමයි මම දාන්නේ කාටද? වෙනත් විස්තීර්ණ ආදායමට. මෙයා දානවා පුතේ වෙනත් විස්තීර්ණ ආදායමට. එයා දානවා වෙනත් විස්තීර්ණ ආදායමට. ඔන්න තවත් සාරාංශයක් වගේ මේ අපි අර ගිය සතියේ කතා කරපු කිව්වේ මෙන්න සාරාංශය. හරිද? තවත් ඔයාලට කෙටි කරලා දුන්නා පුතේ කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් ගිය සතියේ ලාභය සම්බන්ධයෙන් මම අභ්‍යාස කීපයක් සාකච්ඡා කරලා ගණන් ටිකක් හැදුවා. ඉතින් තවත් පුතේ උක අලාභයක් ඉතින් එතනින් අල්ල ගන්න පුළුවන්. හරිද? ඔයාට අවශ්‍ය නම් ඔය ටික බෝඩ් එකේ තියෙනවා ලියාගන්න වෙලාව වලද නැත්තම් මම කෙලින්ම ඊළඟට යන්න මේ තවත් විදිහකට මතක් කරා. ගිය සතියේ දුන්නා
සටහනක් විදිහට රුක් සටහනක් විදිහට අද පොඩ්ඩක් සාරාංශ කරලා දුන්නේ යන විදිය වෙනත් විස්තීර්ණ ආදායමට වෙනත් විදිහ යන්නේ මොකද වෙන වෙනම උතන ලියලා තියෙනවා. හරිද? හරි. ලියාගෙන වෙලා වුණාද? ලියාගමුනේ. හරි. හරි පුතා. ලියාගමුනේ ඉක්මනට. හරි ලියාගමු. 2020 1 දින ව්‍යාපාරී මෝටර රථයේ පිරිවැය ලක්ෂ 4යි. එදිනට සමුච්චිත ශ්‍රේ 80යි. 2020 7යි පළවන දින මෙම මෝටර රථයේ විලඳපොළ අගය 3,50,000 කියනවා පුතේ. හරිද? 3,50,000 කියනවා. ව්‍යාපාරයේ මෝටර රථ පිරිවැය මත 100ට 10ක්. ඒ කියන්නේ සරල මාර්ග ක්‍රමය මත 100ට 10ක් ක්ෂය කරනු ලැබේ. ගිණුම් වර්ෂය 2020 12යි 31 අවසන් වී තියෙනවා. හරිද? හරි. එහෙනම් ප්‍රත්‍යයන් ලාභය වූ ලාභය ඊට පස්සේ වාර්ෂික ෂෙයා වටිනාකම අදාළ ලෙචර ගිණුම් ඊට පස්සේ ඔක දේපල පිරියත උපකරණ සටහනේ නිරූපණය කරන විදිහත් එක්කලා උදේ මම හදන්නම් ඒකත් ප්‍රශ්නාංක 64 අවශ්‍යයි පොඩි ටාට් එකක් 2020 4යි 1 මේ කාල පරිච්ඡේදයේ ආරම්භ 2020 1යි 1 ඉවරෙන්නේ පුතේ 2020 12යි 31 පටන් ගන්න දවසේ පිරිවැය ලක්ෂ 4යි පිරිවැය ලක්ෂ 4යි එදාට සමුච්චිත ශ්‍රය තියෙනවා 80000 සමුච්චිත ශ්‍රය තියෙනවා 80000 මේ මෝටර රථයේ 2020 7යි පළවන දින 3,50,000 කියන උදේ වෙළඳපළගේ දින්න විදා 2020 7යි පළවන දින වෙළඳපළ අගය 3,50,000 මේක වෙනස දැන් අපි කලින් ඉගෙන ගත්තේ එක්ක වසර මුල ප්‍රත්‍යාගණය නැත්නම් වසර අග ප්‍රත්‍යාගණය දැන් මේ වසර මැද ඉතින් මැද කිව්වම ඕන ගණක් වෙන්න පුළුවන් 7යි 1 4යි 1 9යි 30 10යි 1 ඕන දවසක් වෙන්න පුළුවන් මැදින් අදහස හරියට මැද වෙන්න ඕනේ නැහැ කාල පරිච්ඡේදය අතරතුර දිනයක් වෙන්න පුළුවන් කාල පරිච්ඡේදය අතරතුර දිනයක ප්‍රත්‍යාගණය කරොත් කොහොමද කරන්නේ අන්න 3,50,000යි වසර අග තමයි වාර්ෂික ශ්‍රය 100ට 10යි වාර්ෂික ශ්‍රය පුතේ 100ට 10යි අපි සරල මාර්ගයට තමයි පුතේ ශ්‍රය කරගෙන 2020 12යි කාල පරිච්ඡේදය අවසන් වෙනවයි දැන් පුතේ මගේ ඉන්න ලාභය බලආවේ ඉතින් මොකද්ද සූත්‍රය අන්න ප්‍රත්‍යාගණන ලාභය හෝ අලාභය සමානයි වෙළඳපළ අගය ඍණ පිරිවැය ඍණ සමුච්චිත ශ්‍රය දැන් මම දන්නවා වෙළඳපොළගේ 3,50,000යි කියලා. එයා 3,50,000යි. පිරිවැයක් දන්නවා ලක්ෂ 4යි කියලා. හැබැයි සමුච්චිත ශ්‍රය දන්නේ නැහැ. මෙයා හරි සමුච්චිත ශ්‍රය කියන්නේ පුතේ මෙදාට නෙමෙයි. මට සමුච්චිත ශ්‍රය වුණා ප්‍රත්‍යාගණන කරන දිනට 2020 7යි 1 වෙනිදාට තමයි මට සමුච්චිත ශ්‍රය වුණා. එහෙනම් පුතේ ප්‍රත්‍යාගණනය කරන්න කලින් ඔයා මෙන්න මේ කාල පරිච්ඡේදයට වාර්ෂික ශ්‍රය බලන්න උදේ නම් මේ තියෙන ශ්‍රය මෙන්න මේ කාල පරිච්ඡේදයට ඔයා ශ්‍රය බලන්න උනා මාස 6කට ඔයා ශ්‍රය බලනවා ලක්ෂ 4ට 2020 1යි 1 ඉඳන් 2020 7යි 1ට ලක්ෂ 4ට 10ක් මාස 6කට අන්න ඔයා ශ්‍රය බලනවා 40000යි මාස 6ක් කියන්නේ කිව්වේ 20000ක් එනවා නේද 40000යි කීයක් එනවද 20000ක් එනවා හරිද 70000ක් දාලා තියෙනවා 70000 මොකක්ද 70000 ඔයා බැලුවේ 3,50,000ට 100ට 10ක්ද එහෙමොත් වැරදි ලාභය 70000ක් කියනවා ලාභය 70000ක් බලමු අපි කරුනේ හරි නේද හරි එතකොට උදේ දැන් මෙතන එනවා ෂෙය 20000 අන්න මේ කාලේට ෂෙය 20000 එහෙනම් මේ ලක්ෂයක් තමයි අන්න මෙතන දෙන්නේ දැන් ඔයා
4,80,000න් නැත්නම් ලක්ෂ 4න් 80,000 අඩු කරලා ගත්තොත් වැරදීමක් වෙනවා. එතකොට මෙතනදී 3,50,000යි මෙතන ලක්ෂ 3යි අන්න මට නම් ඉන්නේ කීයද 50,000යි එන්නේ. මට එන්නේ 50,000. හරිද? මට එන්නේ 50,000. ඔව් ලාභ 50,000යි. ලාභය 70යි ලාභය කියෙන්නේ 50,000යි එන්නේ. ඇයි 50,000 එන්නේ? 50,000 එන්නේ පුතේ අර මාස ගානට අපි ෂෙයා කරන්න ඕනේ. ඔයා මෙතන කෙලින්ම 80,000 ගත්තොත් හරිද? එතකොට වෙනසක් කියනවා. නිසා මෙන්න මේ කාර්යයට ෂෙයා බලන්නත් උන හරියට. ඔන්න 50,000 කියන මොකද්ද? ප්‍රත්‍යය ලාභයක වලාගන්නේ. මේක පෙර වැඩක් නෙමෙයි. මේක පෙර වැඩක්. එයා හරි. දැන් ඊට පස්සේ අහන පුතේ වාර්ෂික ෂෙය වටිනාකමනේ. අන්න මගෙන් අහන පුතේ වාර්ෂික ෂෙය කීයක්ද කියලා. හරි. දැන් වාර්ෂික ෂෙය කියන්නේ අපි අතන මාස ගාන ගත්තේ නෑ. ඒකයි වැරදුනේ. එතන මම කියවනේ ප්‍රත්‍යාගන දිනට සමුච්චිත ෂෙය. 2027යි එක වෙනකම්ම බලන්න. අන්න වාර්ෂික ෂෙය බලන්න කියන්නේ. වාර්ෂික ෂෙය. ඒ වාර්ෂික ෂෙය කියන්නේ 2021 ඉඳන් 2020 12යි 31 වෙනකම්. මෙන්න මේක කාල පරිච්ඡේදයක. ඒ කාල පරිච්ඡේදයේ කෑලි දෙකකින් තමයි සෙට් වෙන්නේ මම. 1 ඉඳන් 7 වෙනකම් කියන්නේ ලක්ෂ 4. අන්න 2020 ඉඳන් 2020 7යි 1 වෙනකම් තියෙන්නේ ලක්ෂ 4ට 110ක් මාස 6ක් කීයද 20000. ඔන්න එයා 20000. එයා 20000. ඊට පස්සේ 2020 7යි 1 ඉඳන් 2020 12යි 31 වෙනකම් මෙදා ඉඳන් මෙදාට යන්නේ පුතේ අන්න නව ප්‍රත්‍යාගනාගය. දැන් තියෙන්නේ අලුත් පිරිවෙයක් කීයද 50,000යි. ඒතර මේ මාස 6ට පුතේ ෂෙය බලන්නේ මේ 3,50,000. 3,50,000. අන්න එහෙනම් 3,50,000ට 100ට 10ක් මාස 6කට බලන්න ඕන. 3,50,000ට 110ක් මාස 6කට බලන්න ඕන. ඒතර වෙන්නේ කොහමද? 35,000යි මාස 6ක් කියන්නේ 17,500යි. අන්න මට ෂෙය සෙට් වෙනවා කිව්වේ 37,500ක්. හරිද? 37,500ක්. අපේ වක්කමේ කොටස් දෙකකින් තමයි හැදෙන්නේ. මොකක්ද? වාර්ෂික ෂෙය. ප්‍රත්‍යාගනය කරන්න පෙර මාස 6ට බලන්නේ ලක්ෂ 4ට. ප්‍රත්‍යාගන කරාට පස්සේ මාස 6ට බලන්නේ නව ප්‍රත්‍යාගනගය මෙන්න මේ 3,50,000 මත. පැහැදිලිද? ඉතින් ඕක අර මාස අවුරුද්දේ මැදෙන ටිකක් වෙනස් වෙනවා. ඒකට තියෙන දේ වැඩි අවුරුද්දේ මැදෙනකොට පොඩ්ඩක් කාණ්‍යසර තමයි යන්න වැඩි. හරිද? ඉතින් ඔය හැම දෙයක් උදේ කියලා දෙන්න ඔයාට. ඔයාට එකපාරට දිව්‍ය ඥානෙ පහළ වෙන්නේ නෑනේ. මේක හදන්න. එහෙනම් පන්ති දින්න උනිත් නෑ, ඉස්කෝලේ දින්න උනිත් නෑ. හරිද? අපි හැමදේම දැනගෙන තමයි කරන්න. ඉතින් අර අදා කියලා දීප එකේ දෙයක් වඩාලා ගන්න පුළුවන් අනිවාර්යෙන්. හැබැයි මම අර කියපු ටික හරියට හිතුවනම් වැඩේ කොට. හරිද? එහෙනම් උදේ ওই ටික හරි. දැන් ওই ටික හරි නම් ඊට පස්සේ අපෙන් අහන මොකද්ද? අන්න ලෙචර් ගිණුම් වල නිරූපණයන් කර පෙන්වන්න මේ. ලෙචර් ගිණුම් වල කොහොමද මේක පෙන්වන්නේ? හරි. දැන් මට මොනවාද මේකට අවශ්‍ය කරන් ලෙචර් ගිණුම්? ඔයාම කියන්නේ පුතේ මේ ගානට මට මොනවාද අවශ්‍ය කරන ලෙජර් ගිණුම් කියලා. දැන් අපේ මොකක්ද මේ වත්කම 64 පුතේ මෝටර රථයක්. එහෙනම් මට මෝටර රථ ගිණුමක් ඕන. ෂෙය වෙන් කිරීමේ ගිණුමක් ඕන. වාර්ෂික ෂෙය වාර්තා කරන්න ෂෙය ගිණුමක් ඕන. තව එකක් ඕන මොකක්ද? ලාභය හෝ අලාභය වාර්තා කරන්න ප්‍රත්‍යාගන සංචිත ගිණුමක් ඕන. එහෙනම් පුතේ රුල් කරන්න ගිණුම් හතර මෙන්න රථ ගිණුම. රත් ගිණුම මාත් එක්කම රූල් කරන්න. ඉතින් රූල් කරලා දාන්න ඕනේ. රත් වෙන්න එපා. ෂය වෙන් කිරීම. ඊට පස්සේ මෙයා ෂය ගිණුම මෙයා ප්‍රත්‍යාගන සංචිත ගිණුම ප්‍රත්‍යාගන සංචිත. හරිද?
හරි. ඔන්න දින උදේ මගේ ගිණුම් 4. ගිණුම් 4 හරිනම් අපි මොකද කරන්නේ? අපි දාගෙන දැන් ආරම්භක ශේෂ. අර ආරම්භක ශේෂ තියෙන රත ගිණුමේ ඊගේ ලක්ෂ 4යි. රත ගිණුමේ ඊගේ ලක්ෂ 4යි. ෂයවෙන් කිරීම ගිණුමේ ඊගේ 80යි. ෂයවෙන් කිරීම ගිණුමේ ඊගේ 80යි. එන අපි ආරම්භක ශේෂ දාගන්න. හරි. දැන් පුතේ ප්‍රත්‍යාන කරන්න බෑනේ. විදා තමයි ප්‍රත්‍යාන මේ කරන්නේ ටික ඇත්ත. හැබැයි ප්‍රත්‍යාන කරන්න කලින් ප්‍රත්‍යාන කරන දවස් වෙනකන් සම්පූර්ණ ශ්‍රේණි හොයාගන්න බෑනේ. ඒක මේ තියෙන්නේ එදා දවස් වෙනකන් සම්පූර්ණ ශ්‍රේණි නෙමෙයි. මේ තියෙන්නේ පටන් ගන්න දවසට තියෙන ශ්‍රේණි. ඒක මම අයින් කරන්න 2027 7යි 1 වෙනකන්. 2027 7යි 1. අන්න 2027යි 1 වෙනකන් තියෙන ෂේඩ් එක තමයි පුතේ මම අයින් කරන්නේ. එතකොට මෙදා වෙනකන් ශ්‍රේණි ඔක්කොම කීයද? 80000යි අන්න ලක්ෂයක් පුතේ මෙතනින් අයින් වෙනවා. මෙතනින් කීයක් අයින් වෙනවද? ලක්ෂයක් අයින් වෙනවා. කොහොමද මේ ලක්ෂය අයින් කරන්නේ? කොහොමද ලක්ෂය අයින් කරන්නේ? අන්න ශ්‍රයවෙන් කිරීමේ ගිණුම හර ලක්ෂයයි රත තියලා රත ගිණුම බැර කරන්න ශ්‍රයවෙන් කියලා ලක්ෂයයි. තේරුණාද? 80000 නෙමෙයි අයින් කරන්න කීයද? ලක්ෂය. ලක්ෂය තමයි අයින් වෙන්නේ. හරිද? දැන් වැඩි මට තේරෙන්නේ හොඳ. ඊට තේරෙන්නේ. හරි. ඊට පස්සේ ඔන්න හරි. ප්‍රත්‍යාගෙන කරද්දී පියවර මොනවාද? ශ්‍රය අයින් කරනවා. ශ්‍රය අයින් කරන්නේ කොහොමද? ශ්‍රය වෙන් කිරීම හර වක්කම් ගිණුම් බැර. දැන් නවාගේ වාර්තා කරන්න. නවාගේ කියන 3,50,000යි. නවාගේ 3,50,000යි. මෙයා 3,50,000යි. ශේෂය පගේ ශේෂය ඊගේ 3,50,000යි. එයා 3,50,000යි. මුද අපි නවාගේ වාර්තා කරන්න 3,50,000. හරි. ඔන්න 3,50,000 වාර්තා. නවාගේ වාර්තා කරා කීයද? 3,50,000. හරි. හරි. 3,50,000 වාර්තා කරා නම් පුතේ. ඊට පස්සේ කෙලින්ම සෙට් වෙන්නේ අවුරුද්දේ අද අපි වාර්ෂික ශ්‍රය වාර්තා කරමු. දැන් වාර්ෂික ශ්‍රය පුතේ 10%යි. මේ විදිහට ඔයාලා වාර්ෂික ශ්‍රය වාර්තා කරන්නේ කොහොමද? ශ්‍රය හර ශ්‍රය වෙන් කිරීමේ ගිණුම බැර. අන්න ශ්‍රය ගිණුම හර 37500යි. ශ්‍රය වෙන් කියලා ශ්‍රය වෙන් කිරීම බැර කරන්න ශ්‍රය කියලා 37500. ශ්‍රය ගිණුම හර ශ්‍රය වෙන් කිරීමේ ගිණුම බැර. එතකොට මේ ගණන් වල මම ඔයාලට දෙයක් කිව්වා. අපි ගිණුම් බැලන්ස් කරන්නේ එක්තරා අවස්ථාවක විතරයි. මට මේ ගිණුම් බැලන්ස් කරන්න පුළුවන් පුතේ එක අවස්ථාවක විතරයි. මොකක්ද අවස්ථාව? වාර්ෂික ශ්‍රය වාර්තා කරාට පස්සේ තමයි මට ගිණුම් බැලන්ස් කරන්න පුළුවන්. මම මෙතන අවසාන ශේෂය දැම්මලා මෙයා බැලන්ස් කරාද? නෑ. ඉතින් මම කොයි වෙලාවකවත් මගේ තියරියෙන් මගේ ලොජික් එකෙන් මම පිටපයින්නේ නෑ. ඒක තමයි ක්‍රමය. හරිද? ඒ තියරි ලොජික් එකත් එක්ක ගියාම තමයි සබ්ජෙක්ට් එක තේරෙන්නේ. නැත්තම් මේක අල්ලන්නේ ඒකට. මං ඕන වෙලාවට ගිණුම් ටික බැලන්ස් කරනවා නම් ඕන දේවල් කරනවා නම් ගාන අපි ලැබුවා. ගාන පිළිවෙල වෙන්න නම් ඒ ක්‍රමයට යන්න ඕන අන්න. ඉතින් මම යන්නේ මගේ ක්‍රමයට හැමතිස්සෙම. හරි? මං මේ පන්තිය ඇදුවත් වෙන පන්තියක් ඇදුවත් කොහොම ඇදුවත් ඒ තියරි තමයි උදේ යන්නේ. තියරියෙන් තමයි මේ ගාන 100ක් ගොඩ දාන්න පුළුවන්. හරි. දැන් මොකද කරන්නේ? දැන් බැලන්ස් කරන්න පුළුවන්. අන්න රත ගිණුම බැලන්ස් කරන්න ඔයා එනවා 4,50,000යි 4,50,000යි අන්න 50,000ක ලාභයක් වෙනවා. අන්න පළවෙනි අවුරුද්දේ ලාභයක් වෙනවා නම් අපි කියනවා මොකක්ද? වක්කම් ගිණුම හර ප්‍රත්‍යාගම සංචිත ගිණුම බැල. මෙයා දාන්න ප්‍රත්‍යාගම සංචිත කියලා ප්‍රත්‍යාගම සංචිත බැර කරන්න රත කියලා. හරි. ප්‍රත්‍යාගම සංචිත බැර කරන්න රත කියලා. උන්නේ කාලේ. ඊට පස්සේ උදේ ශ්‍රය වෙන් කිරීමේ ගිණුමට යනකොට ශ්‍රය වෙන් කිරීමේ ගිණුමට ගියාම මෙයා 1,17,500ක් වෙනවා. මේ 1,17,500න් අන ලක්ෂයක් ගියාම 17,500ක් වෙනවා. ශේෂය පගේ ශේෂය ඊගේ 17,500.
දැන් ඔයාට තේරෙන්න ඕන ප්‍රත්‍යාගරණ දවස වෙනකන් මේ තිබිච්ච ලක්ෂය වයින් කරාට පස්සේ ඒ ලක්ෂය අයින් වෙනවා. ලක්ෂය අයින් වුණාට පස්සේ මෙදා හට ගන්න නව පිරිවැය නව වේදකොළගේ 3,50,000 එදා ඉඳන් අවුරුද්දේ අද වෙනකන් මෙන්න මෙතන ෂෙය මට ආවේ 17,500. તો අපි ගිණුම් වල ඉදිරියට යන්නේ සමුච්චිත ෂෙය කියලා නව ප්‍රත්‍යාගරණ අගයට අදාළ වාර්ෂික ෂෙය ටික විතරයි. ඒකයි මෙතන මේ 17,500 ආවේ. මේ 37,500 20,000ක් කැපෙනවා මෙන්න මේ ලක්ෂයට. 17,500යි එන්නේ 3,50,000ට අදාළ මේ මාසික ෂෙය ටික. හරි. ෂෙය අයින් කරන්නත් නෑ නේද? අපි ඉතුරු මාස හැරගෙන අලුත් අගේන. දැන් මේ අලුත් අගයක් නේ. ප්‍රත්‍යාගරණය කරද්දි කොහොමත් පුතේ ෂෙය අයින් වෙනවනේ. ප්‍රත්‍යාගරණ කරද්දි කොහොමත් ෂෙය අයින් වෙනවා. ඉතින් ආයෙත් අයින් කරන්න දෙයක් නෑ. ඒතර ඉතුරු මාස හැරට බලනකොට බලන්නේ මේ නව අගේන 3,50,110ක් මාස හැරෙන්න. අලුත් අගයට තමයි බලන්න. ආයෙත් ෂෙය අයින් කරන්න දෙයක් නෑ. කොහොමත් ප්‍රත්‍යාගරණ කරද්දි ඉගෙනම ෂෙය ටික අයින් වෙනවා. හරිද? හරි. ඊට පස්සේ පුතේ මෙයාගේ ඉන්න 37,500 අන්න 37,500 මෙයා යනවා මගේ ලාභ ගිණුමට. මෙයා එනවා 50,000 ශේෂය පොල්ගේ ශේෂය ඊගේ කියලා කීයද 50,000. පැහැදිලිද? හරි. ඔය තියෙන ගිණුම් වලින් දැන් එක ළමයිට එක ප්‍රශ්න එනවානේ. හරිද? දැන් ගිණුම් වලින් මට පෙන්න ගන්න පුළුවන් සමහර විට. හරිද? හරි. ගිණුම් වලින් මට පෙන්න ගන්න පුළුවන් නම් අන්න ඊට පස්සේ මම මොකද කරන්නේ? දැන් පුතේ මට පෙන්න ගන්න ඕන මේක දීපල පිරියත උපකරණ සටහනේ. ඒකනේ වැදගත්. ඇයි? ඒක වැදගත් කියන්නේ සමාගම් ගානේ අහන්නේ නේ මගේ ලිචර ගිණුම් වලින්. සමාගම් ගාන පෙන්නන්න ඕන දීපල පිරියත උපකරණ සටහනේ. ඊට පස්සේ ආදායම් ප්‍රකාශනය. ওই ටික මට වෙන්න ගන්න පුළුවන් නම් මේක ගේමක් නෑ පුතේ. හරිද? නිසා අවශ්‍යතාවයට ප්‍රමුඛත්වය දෙනකොට දැන් මේ ගිණුම් වලින් පෙන්නන පුතේ ගිණුම් වලින් තමයි ළමට තේරුම් කරන්න ලීසි. හැබැයි වැදගත් වෙන්නේ මෙන්න මෙයා. කවුද? දීපල පිරියත උපකරණ සටහන. දීපල පිරියත හා උපකරණ සටහන. මම ගන්නම් රත. මේ තියෙන්නේ පිරිවැය. මෙන්න තියෙනවා ෂය වෙන් කිරීම. හරි. මාත් එක්කම ගමු. මාත් එක්කම අඳගෙන යමු. මේක තමයි දැනගන්න ඕනේ. දීපල පිරියත උපකරණ සටහනේ කොහොමද අපි මේක හරියට පෙන්නන්නේ? කියවලින් මට තේරුණා මේක ගේමක් නෑ ඇත්තටම. හරිද? හරි. දීපල පිරියත උපකරණ සටහනේ. හරි. මෙන්න ඊගේ ශේෂ නැත්නම් මුල ශේෂය. දැන් මුල ශේෂය තියෙනවා දෙකේම. රතවල ලක්ෂ 4යි. පිරිවැය ශ්‍රය වෙන් කිරීම වල කීයද 80ක්. එහෙමද තියෙන්නේ? ඔච්චරම දන්නේ. දැන් ප්‍රත්‍යාගන ගැලපිල්ල ඕකතුල පෙන්වන්න ඕන. මේක ඇතුලේ කොහොමද ප්‍රත්‍යාගන ගැලපිල්ල මම පෙන්වන්නේ? මේ ඇතුලේ. මුලින්ම දැන් මෙතන පුතේ කෑල්ල කෑල්ල අයින් කරන්න බැහැනේ. ඉතින් මෙතන පුතේ මම මුලින්ම වාර්ෂික ශ්‍රය වාර්තා කරනවා. වාර්ෂික ශ්‍රය. වාර්ෂික ශ්‍රය කියද පුතේ? මෙයා 20000යි 10500යි 37500යි අන්න ශ්‍රය ගිණුම ආර ශ්‍රය වෙන් කිරීමේ ගිණුම වැඩ. මෙතනට දානවා ශ්‍රය වෙන් කිරීම 37500. ඔයා දන්නවා රත වාර්ෂික ශ්‍රය දානවා වියදම් විශ්ලේෂණේ බෙදා හැරීමේ වියදම් වල රත ශ්‍රය 37500. ඔන්න වියදම් විශ්ලේෂණ පැතින් කියලා පෙන්වනවා. මේ ගැලපිල්ල ඕන පෙන්වන්නේ හරි සමාගම් ගන්න. ඊට පස්සේ පුතේ ප්‍රත්‍යාග කරනවා නම් අන්න ප්‍රත්‍යාගණන සමුච්චිත ශ්‍රය ලියාගන්න ගන්න නවක මුලින්ම ප්‍රත්‍යාගණන සමුච්චිත ශ්‍රය අයින් කරන්න. ප්‍රත්‍යාගණන සමුච්චිත ශ්‍රය කියන්නේ කීයද? ප්‍රත්‍යාගණන කරන දවස වෙනකන් සම්පූර්ණ ශ්‍රය ටික කීයක්ද? ඒ කියන්නේ මගේ දරුවෝ මේ 80000යි මේ 20000යි දෙකම එකතු කරාම පුතේ කීයක් වෙනවද? ලක්ෂයක්.
ඒ දෙකම ලක්ෂයක් වෙනවා. අනේ ලක්ෂය තමයි අපි මොකද කරන්නේ? අපි කියන ශ්‍රය වෙන් කිරීම හර අන්න ශ්‍රය වෙන් කිරීම හර නම් වරහන්. එයි ශ්‍රය වෙන් කිරීම කියන්නේ බැර එක හර කරනවා කියන්නේ අඩු වෙනවා. ශ්‍රය වෙන් කිරීම හර රත් ගිනුම බැර මෙතන තියෙනවා ප්‍රත්‍යාගන්න සමුච්චිත ශ්‍රය. අන්න ලක්ෂය. තීරණද වැඩි. ශ්‍රය වෙන් කිරීමේ ගිනුම හර ශ්‍රය වෙන් කිරීමේ ගිනුම හර රත ගිනුම බැර. ඔන්න දැමුවා. ඊට පස්සේ නවගේ වාර්තා කරනවා. නවගේ වාර්තා කරනවායි කියන්නේ ඇත්තම මුති අග්‍රශේෂය. අග්‍රශේෂය 3,50,000. ඉතින් අර ගිනුමින් කරුප එක පිරියත ප්‍රකාශනය 3,50,000. දැන් මෙයා බැලන්ස් කරා. ලක්ෂ 4න් ලක්ෂයක් ගියාම ලක්ෂ 3යි වුණා. හැබැයි 3,50,000ක් මෙතන තියෙනවා නම් අන්න මට එනවා ප්‍රත්‍යාගමන ලාභය කියලා කිව්වේ 50,000. මෙයා වෙනස් කරා. 80,000යි 37,500යි 1,17,500යි 1,17,500න් ලක්ෂයක් ගියා නම් 17,500. අන්න අපි වෙනනම් ඕන සුද්ධාගය. මේ අග්‍රශේෂය අන්න සුද්ධාගය වෙනනම් සුද්ධාගය වෙනනම් 3,50,000න් මේ 17,500 කරාම අන්න මට එනවා 3,32,500. ඔය දේපල පිරියත උපකරණ සටහනේ පෙන්වන විදිය. තව තියෙන ඉවර නැහැ. එයි. දේපල පිරියත උපකරණ සටහන යන්නේ මූල තත්ත්වයේ සටහන් නම් 14ට ඒක හරියි. දැන් ආදායම් ප්‍රකාශනයේ කොහොමද වෙනවද? විස්තීර්ණ ආදායම් ප්‍රකාශන මෙන්න තියෙනවා වගේ ලාභ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. මෙතන තියෙනවා පුතේ වෙනත් විස්තීර්ණ ආදායම. අන්න මේ ආපු ප්‍රත්‍යාගන ලාභය තියෙනව නේද? නැත්නම් මේ ප්‍රත්‍යාගන ගිනියාපු ලාභය 50,000 තියෙනව නේද? අන්නේ 50,000 මම ඔයාලට බලන්න අධික සාරාංශය ලිව්වා. වත්කම් ගිණුම හර ප්‍රත්‍යාගන සංචිත ගිණුම බැර. ඒ ප්‍රත්‍යාගන සංචිත ගිණුම බැර වෙන එක තමයි උඩ දාන්නේ. වෙනත් විස්තීර්ණ ආදායමකට දාන්නේ. මෙන්න එහෙනම් ලියනවා ප්‍රත්‍යාගන සංචිත කියලා කීයද? 50,000. ඔන්න ගන්න. පැහැදිලිද? මේ විභාගෙදී ප්‍රත්‍යාගන ගැලපිල්ලක් ආවොත් ඔයාට මෙන්න මේ ටිකයි මෙයයි කියනකොට තමයි අපි ලකුණු දෙන්නේ. හරිද? ඉතින් ඔයා හිතන්නක හරියටම විභාගෙට ගැලපිල්ල. සමාගම් ගාන ඇතුලේ ඔය රතයක් ප්‍රත්‍යාගන ගැලපිල්ලක් තමයි දීලා තියෙන්නේ. කොහොම තමයි ගැලපිල්ල අහන්නේ? ඉන්නේ අහන්නේ නැහැ. හරිද? ඉන්නේ අහන්නේ නැහැ. සමාගම් ගානට ගැලපිල්ලක් විදියට දෙනවා. ඒ ගැලපිල්ල මම කොහොමද සටහනේ වාර්තා කරන්නේ? වෙනත් විස්තීර්ණ ආදායම පෙන්නන්නේ. වියදම් විශ්ලේෂණේ දාන්නේ කොහොමද? ඉතින් ඕක ඒ පළි පාර ලාභෙනේ. ඉතින් පළි පාර ලාභයක් කියලා දෙවෙනි පාර ලාභයක් නියමත් කරන්න අපි. ඊ සතියේ ඒක උදාහරණයක් සාකච්ඡා කරා. හරි. පැහැදිලි වැඩි. හරි. එහෙනම් ඉක්මනින් දරුවෝ මෙන්න මේ ගිණුම් ටික ඇඳගෙන මෙන්න මේ ටිකත් ලියාගෙන අර ටිකත් ඔක්කොම ලියා ගන්න. හරි. විනාඩි 5ක් දෙන්න. ඉක්මනින් ලියා ගන්න පුතේ කාලය ගන්න එපා වැඩි ඈ. ඔව් එන පුතේ නම් අපි ප්‍රශ්නාංක 65 පටන් ගමු. ප්‍රශ්නාංක 65 වෙනස තමයි මගින් පතන්දරේ. 2018 1.1 මිලදීගත් යන්ත්‍රයක පිරිවැය ලක්ෂ 4යි. මේ අන්තයේ 2020 7යි පළවන දින ලක්ෂ 3 ප්‍රත්‍යයන කරන ලදී. ව්‍යාපාරී වත්කම් හීනවන ශේෂ ක්‍රම කියන්නේ විශේෂම දේ තමයි මේක හීනවන ශේෂ ක්‍රමයට 10%ක් ශ්‍රය කරන්නේ. ගිණුම් වර්ෂය අවසන් වෙනවා 2020 12යි 31 ඉඳුදේ. දැන් මේ ගාන කියවන විට මට වැදගත් වෙනවා හීනවන ශේෂ ක්‍රමය කියන අනිත් එක මේ කාල පරිච්ඡේදය. ගොඩක් ළමයි කාල පරිච්ඡේදය දන්නේ නැතුව තමයි ගාන හදන්න යන්නේ. එහෙම හදන්න බෑ. කාල පරිච්ඡේදය ඉතා වැදගත්ම සාධකයක් මගේ පුතේ මේ උසස් පෙළ ගිණුම් කරන්නේ. විශේෂයෙන් දේපල පිරියත හා උපකරණවල කාල පරිච්ඡේදය අතිශය වැදගත් සාධකයක්. එහෙනම් 2018 1.1 මිලදී ගත්තට අවුලක් නැහැ. අපේ කාල පරිච්ඡේදය යන 2020 12යි 31 තමයි අවසන් වෙන්නේ. ඉල්ලන වලාභය වලාභය ලෙජර ගිණුම් ශ්‍රේය වටිනාකම
ඔන්න ওই ටික පෙන්වන්න කියලා. පැහැදිලිද? හරි. ඉතින් ওই ටික පෙන්වන විට පුතේ කාල පරිච්ඡේදය වැදගත් කියලා මොකද කිව්වනේ? කාල පරිච්ඡේදය ඉතාම වැදගත්. ප්‍රශ්න අංක 65 කාල පරිච්ඡේදය. දැන් පටන් ගන්න දවස දීලා නැහැ. පටන් ගන්න දවස දුන්නේ නැති වුණාට එයා දිනම අවසානයේ දවස 2020 මෙදානම් ඉවර වෙන්නේ පටන් ගන්න දිනේ මට හොයාගන්න පුළුවන් 2021යි. අපි මේක කියනවා ප්‍රවර්තන ගිණුම් කාල පරිච්ඡේදය. ප්‍රවර්තන වර්ෂය. ප්‍රවර්තන වර්ෂය ගිණුම් කාල පරිච්ඡේදය කියලා. හරිද? දැන් මේකේ තියෙන අගයන් ටික පුතේ මම දාගන්න මොනවාද අගයන්? දැන් මේක ලක්ෂ 4කට තමයි අරගෙන තියෙන්නේ. දැන් මේක යන්ත්‍රයක්නේ. ඉතින් එදාගත්තට කමක් නැහැ. අද තියෙන්නේ ලක්ෂ 4යි. මේ වෙනකොට 2021යි. 2027යි මෙන්න මෙදා අර කාල පරිච්ඡේදයේ මැද දවසක 7යි 1 වෙළඳ පලාගය. වෙළඳ පලාගය කීයද? ලක්ෂ 3යි. මෙයා ලක්ෂ 3යි. වෙළඳ පළ අගය පුතේ ලක්ෂ 3යි. අර ප්‍රත්‍යයන් කරා කියලා. හීන ශේෂ ක්‍රමයට 10ක් ක්ෂය කරනවා. හීනවන ශේෂ 10ක්. දැන් හීන කොහොමද ළමයි පොඩ්ඩක් අවුල් යනවා වැඩිට. දැන් ගොඩක් ළමයි අහන දෙයක් තමයි සර් හීන ශේෂ ක්‍රමය නැහැ සිලබස් එකේ. එහෙම දෙයක් නැහැ කිව්වනේ. ඒක කියලා දීලා නැහැ නේද? එහෙම කතන්දරයක් නැහැ. හීන ශේෂ ක්‍රමය තියෙනවා. කියලා දුන්නද නැද්ද කියන එක දන්නේ නැහැ. ඒ හීන ශේෂ ක්‍රමය තියෙනවා. ඒකට ගණන් හදන්න කියලා තියෙනවා. හරිද? එන්නත් පුළුවන්. සාමාන්‍ය සරල මාර්ග දෙන්නේ ළමයා කොහොමත් පුතේ මේ දීපල පිරියත උත්කරණ කියන කතන්දරේ පොඩ දෙනෙක් නාගන්න කරනවා. හරිද? ඉතින් සරල මාර්ග දීලා නාගන්න එකේ හීන දුන්නම කොහොමත් නාගන්නවනේ. අන්න ඒක නිසා තමයි උප සරල මාර්ග දෙන්නේ. හීනවල දුන්නොත් ළමයා ගාන හොඳටම නාගන්න. මේ ගානවල ඔයාලට ඒක තීරේ සරලයි හොඳටම. හරිද? හරි. දැන් මෙදානේ ප්‍රත්‍යාගමනය කරන්නේ. දැන් අර සූත්‍රේ කරු ලාභ වලාභය. කියන සූත්‍රය. ප්‍රත්‍යාගණන ලාභය හෝ අලාභය සමානයි වෙළඳ පළ අගය ඍණ පිරිවැය ඍණ සමුච්චිත ශය. පිරිවැය ඍණ සමුච්චිත ශය. ඒ මොකද? පිරිවැය ඍණ සමුච්චිත ශය. අර මොන පුතේ තියෙනවා. අර ශ්‍රය ක්‍රම ගොඩක් තියෙනවා පුතේ. මෙමය ශ්‍රය ක්‍රම ගොඩක් තිබ්බත් කීයක් තිබ්බත් අර ශ්‍රය ක්‍රම වලින් ඔයාට දීලා තියෙන්නේ සරල මාර්ග ක්‍රමයයි හීන ශේෂ ක්‍රමයයි විතරයි. කැම්පස් ගිය දවසක අලුත් තව ක්‍රම ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒවා ඉතින් ඉදිරියට උසස් පෙළට තියෙන්නේ සරල මාර්ගයි හීන ශේෂ ක්‍රමය විතරයි. දරුවෝ මෙහිමයි. මම ඇත්තම කතන්දරේ කියන්නම්. ගොඩක් ගුරු හීන ශේෂ ක්‍රමයට හදන්නේ නැහැ. ඊතුම්ක දන්නවා. ටික ළමයට කිව්වට තේරෙන්නේ. අර කිව්වට තේරෙන්නේ. අර හෝල් ක්ලාස් එක ළමයි 60 70කට 100ට කිල්ලෙන්න ගියාම ළමයිකින් ඕක කියන්නේ සමහරට 20කට විතර වගේ තමයි. ඉතුරු ඔක්කොටම යන්නේ නැහැ අලුවට. අර මෙතන වගේ ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. මෙතන කීයකින් ඔක්කොම යනවා. හරි. ඒක මම මට අහු කරලා දෙන වැඩේ. හරි. ඉතින් ඒක නිසා පුතේ ඒගොල්ලෝ ඔක කියලා දෙන්න යන්නේ නැහැ. ඒ හිතු කියලා දෙන්න ගියොත් අර ළමයි ප්‍රමාණයක් හැලෙනවා. හැලෙන්නේ කවදාද නිසා සරල මාර්ගයක් ගහගෙන යනවා. ඒ නිසා ළමයි හීන ශේෂ ක්‍රමයට වත්කම් ඉවත් කිරීමක් කරලා නැහැ. අර හීන ශේෂම වත්කම් ඉවත් කිරීමක් කරලා නැහැ. අර මේක මේ ගොඩක් ළමයට දුන්නම ඇමරෙන්න හේතුව ඒකයි. ළමයා දන්නේ නැහැනේ. හරි. ඒකයි කතන්දරේ. හරි. ඉන්නකෝ එහෙනම්. දැන් වෙළඳ පොළාගේ කීයද? ලක්ෂ 3යි. මෙයා ලක්ෂ 3යි. පිරිවැය කීයද? ලක්ෂ 4යි. සමුච්චිත ශය කියන අන්න. එයා මේක කොහොමද දීලා නැහැනේ. මේක කොහොමද දීලා නැහැ. ඉතින් මේක ගත් එක වදුන්ද 2018 එකයි. මෙයා 2018 එකයි. අන්න එදා ඉඳන් හරිද? 2020 එකයි එකට නෙමෙයි. 2020 7යි එකට බලන්න ඕන. හැබැයි අපි ශ්‍රේය බලන්නේ කාල පරිච්ඡේදයෙන් කාල පරිච්ඡේදයටනේ. ඒතකොට 2020 එකයි එක ගත්තනම් හීන ශේෂ ක්‍රම නිසා එකපාර බලන්නත් බෑ. 2020 එකයි එකේ 2018 එකයි එකේ ඉඳන් 2018 ජුලයි 30කට මුලින් බලන්න.
ඊට 2019 1 ඉඳන් 2019 12:31ට බලන්න. 2020 1 ඉඳන් 2020 7:1ට බලන්න. දැන් මෙදා ඉඳන් මෙදාට අවුරුදු 2කමාරක්. අවුරුදු 2කමාරක්. මෙදා ඉඳන් මෙදාට අවුරුදු 2කමාරක්. හැබැයි එකපාර බලන්න බෑ. එකපාර බලන්නේ සරල මාර්ග ක්‍රමයේනේ. ඊගොන විශේෂ ක්‍රමයේ පුතේ අන්න මුලින්ම 2018 1 ඉඳන් 2018 12 ලක්ෂ 4ට 110ක් බලන්න. ලක්ෂ 4ට 110ක් පුතේ 40000. මෙයා 40000ක්. ඊට පස්සේ 2019 1 ඉඳන් 2019 12 ලක්ෂ 4න් 40000 ගියාම 3,60,000. 3,60,000ට 110ක් කියන්නේ කීයද? 36000. අන්න 36000. ඊට පස්සේ පුතේ 2020 1 ඉඳන් 2020 12:32ට හරිද? 3,60,000න් 36000 ගියාම 3,24,000යි. 24,000ට 110ක් අන්න මාස 6කට බලන්න ඕන. 30,400 දෙකෙන් බෙදුවනම් 16,200ක් එනවා. 16,200ක් එනවා. හරි ප්‍රශ්න කීපයක් තියෙනවා බලමු. දැන් ඔයගොල්ලෝ තියෙනවා මේ ඔයකු ලාභයේ උත්තර කිහිපයක් තියෙනවා. නිසා අපි මේ උත්තරත් එක්ක බලමු. දැන් මට ඔක්කොම ෂෙයා කීයක් එනවා. දැන් කෙනෙක් ආයි ඇයි සර් මේ එන්න පිරිවැය අඩු වෙන්නේ? ඒක තමයි හේන ශේෂ ක්‍රමය කියන්නේ. පිරිවැය අඩු වෙන්නේ නැහැ. ධාරණගේ අඩු වෙන්නේ. පිරිවැයෙන් පළවෙනි අවුරුද්ද ෂෙයා අඩු කරාම ධාරණගෙන් තමයි ඊළඟ අවුරුද්ද බලන්නේ. ඒ තියෙන ධාරණගෙන් ෂෙයා අඩු කරාම තමයි ඊළඟ අවුරුද්ද ෂෙයා බලන්නේ. එන්නේ අඩු වෙනවා. එහෙනම් ෂෙයා එනවා මට කීයද? 92,200යි. මේ එන්නේ ෂෙයා නෙමෙයි. ෂෙයා කොත් වැරදි ඇත්තට මම. මේ එන්නේ සමුච්චිත ෂෙයා. දැන් වචන පුතේ භාවිතය බොහොම පරිස්සමෙන් කරන්න වෙන්නේ. ෂයයි සමුච්චිත ෂයයි කියන්නේ දෙන්නේ. ෂය කියන්නේ වාර්ෂික ෂය, සමුච්චිත ෂය කියන්නේ ගත්ත දවසේ ඉඳන් මේ වෙනකන් සම්පූර්ණ ෂය ටික. හරිද? අන්තිම එක 2021 ඉඳන් 2020 7යි. 7යි වෙනකන් 7යි. හරි. 7යි වෙනකන් 3 ලක්ෂයට දාගන්නේ කොහොමද? ලක්ෂ 4න් 40000 ගියාම 3 ලක්ෂයට 1000ක් එනවා. එහෙමයි ගන්න. ලක්ෂ 4න් 40000 ගියාම 3 ලක්ෂයට 1000ක්. 3 ලක්ෂයට 10න් ඒ අවුරුද්ද ෂෙයා 36000 ගියාම තමයි 3,24,000 එන්නේ. එන්න ධාරණාගේ මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනාගෙන තමයි ෂෙයා ටික බලන්න ගන්න. එහෙනම් දැන් දාන්න මෙතනට 92,200. දැන් මට අරන් දෙන්න ඔයා මේක සුළු කරලා උත්තරේ කීයක් එනවද කියලා. දැන් ඔයාලට තේරෙයි. දැන් ඔයා දැන් මට ලාභයක් අලාභයක් එනවයි කියලා. අන්න දැන් මට කියන්නකෝ ඇත්තටම ඔයා දැකපු ලාභයේද අලාභයේද එන්නේ කියලා. හරියට බලන්න දැන් ඔයා දැකපු ලාභය ලාභය දෙන්නේ. මෙයා ලක්ෂ 3යි. මෙයා කියන්නේ 3,08,700යි. එතකොට උදේ අන්න පළවෙනි පාර දැන් අපි පිටක් ලැබුවේ ලාභ කතන්දරනේ. අන්න දැන් ධාරණාගේ වැඩි වෙළඳ පොලාගේ අඩුයි. ඉතින් ධාරණාගේ වැඩි වෙලා වෙළඳ පොලාගේ අඩු වෙනවා නම් වත්කමේ මාකට් ප්‍රයිස් එක බහැලා අන්න 7,800 කලාපයක්. 7,800 කලාපයක්. හරිද? 7,800 කලාපයක්. හරි. හරි ඔන්න උදේ අපි හීන ශේෂ ක්‍රමයට කරා. දැන් ඔයාට ඕක ඕමම පාවිච්චි කරන්න පුළුවන් උසස් පෙළ සමාගම් ගානක හීන ශේෂ ක්‍රමයේ ගානකට. හොඳේ. ගැළපිල්ලක් ආවොත් බය නැතුව මේ හදන විදිහම හදන්න. කිසි අවුලක් වෙන්නේ නැහැ. මම එහෙම ගානක් දාලා දෙන්න සමාගම් දෙක ඉස්සරහට සමාගම් ප්‍රාසය පොඩ නතර කරෙත් ඒකයි. එකක් ටියුන් එකක් දෙන්නත් ඕන. නැතුව බෑ වැඩි කරන්න සමාගම් වල. මේ වගේ ගැළපිලි ටික දාන්න නම් සමාගම් ගාන ඇතුළට ওই ටික කරලා දෙන්න. කරලා දුන්නාට පස්සේ තමයි ඔයාලට කරන්න ඕන නැත්තම් මම සමාගම ඔය බර ගණන් ටික ගැළපිලි ටික දීලා දෙන්න නැතුව සමාගම් පටන් ගත්තොත් වැඩි අවුල්. පොඩකින් තීරින්නේ. හරි. දැන් මේක විතරක් නෙමෙයි. දැන්
මම ඔයාට සමාගම් ගණන් වල කරනවා උදේ. ප්‍රත්‍යාගණනය කරපු වක්කමක් ඉවත් කරන්නේ. ඒවා දීලා නෑ උදේ. කිසිම තැනක දීලා දෙන්නේ නෑ ඔය. ප්‍රත්‍යාගණන කරපු වක්කමක් ඉවත් කරන්න. මේ සාමාන්‍ය කතා කරන්නේ ඉවත් කිරීම විතරයි. ප්‍රත්‍යාගණන කරපු වක්කමක් ඉවත් කිරීම තාම පේපර් එකේ අහලා නෑ. ගිය අවුරුද්දේ ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාර විභාගයේ ওই ප්‍රශ්න කිහිපයක් ආවා. ඒවා ප්‍රවණතාවයක් තියෙනවා පේපර් එකට දාන්න පුළුවන්. ඒ ටික මම ඔයාට විවාද කරලා ලස්සනට ගිහිල්ලා ගණන් ටික හදාගන්න. පේපර් එක දැක්කට පස්සේ මාව මතක් වෙයි. මේවා මේ දිනසක් කියලා දුන්නා නේද කියලා. හරිද? හරි. එහෙනම් පුතේ ඔන්න අපි ලාභ ලාභي ගතින් බෝඩ් එකේ තියෙන ඒවා ඔක්කොම හදාගන්න. ඔයාලා වැදගත් හැමදේම හදාගන්න. මෙයා හරිනේ. දැන් තව දෙයක් තියෙනවා. මෙතන ඉඳන් මෙතනට ඔයා මෙන්න ෂෙයා වෙලා තියෙනවා 16030. මේක අද නිකම් එනවා. ඒතර උදේ මේ 40 10යි 36යි 10යි තමයි මෙන්න මේ කාලේ ෂෙයා. 76යි 10. හරිද? දැන් තියෙනවා වැඩි. එහෙනම් 2020 1 පටන් ගන්න දවසට සමුත්‍ර ෂෙයා කියන්නේ 76යි 10. ඒක ගන්න දීලා නැහැ. ඒක ඔයා තමයි හොයාගන්න. හරි. එහෙනම් උදේ ඔන්න අපි හෙව්වා මොකක්ද? ලාභය හෝ අලාභය හෙව්වා. ඊට පස්සේ යන වාර්ෂික ෂෙයා වටනකම් අන්න දැන් දරුවෝ මට ඔයා හොයලා දෙන්න ඕන. වාර්ෂික ෂෙයා කියන්නේ 2020 1 ඉඳන් 2020 12යි 31 වෙනකම්මනේ. අපි කෑල්ලක් හොයලා තියෙනවා. මෙන්න මේ කෑල්ලේ මට ෂෙයා ටිකක් හොයලා ඔයා අරන් දෙන්න පුතේ වාර්ෂික ෂෙයා කොච්චරක් වෙනවද කියලා බලන්න. වාර්ෂික ෂෙයා දැන් කොච්චරක් වෙනවද? මම මේක ගන්න. දැන් මේක ලියාගෙන නැත්තේ. හරිද? ලියාගෙන නැත්නම් ලියම කරනවා. අහමුල වෙන්න වාර්ෂික ෂෙයා කොච්චරක්ද කියලා. වාර්ෂික ෂෙයා 2020 1 ඉඳන් 2020 12යි 31 වෙනකම් කොච්චරක්ද ෂෙයා? කොච්චරක් ෂෙයා එනවද? මේ කාල පරිච්ඡේදයේ 16200. දැන් මෙතන හදන්නත් ඕන. මෙතන හදන්නේ කාටද? ඒ තීරණ තමයි. ප්‍රත්‍යායන කරාට ෂෙයා ක්‍රම වෙනස් වුණේ නෑ. ෂෙයා ක්‍රමය එකම තමයි. අන්න එහෙනම් මෙතන මොකද කරන්නේ? දැන් පුතේ මෙතන 2020 1 ඉඳන් 2020 7යි 1 වෙනකන් ඔයා බලලා තිනවා 16200. අර 2020 7යි 1 ඉඳන් 2020 12යි 31ට අන්න නවාගය ලක්ෂ 3ට 110ක් මාස 6කට. එයාගේ ෂෙයා නෑ දැන් අඩු කරන්න. එයි ප්‍රත්‍යායන කරද්දී සුබුදු ක්‍රමය ෂෙයා ඔක්කොම අයින් කරලා දාන්න. ප්‍රත්‍යායනදී ෂෙයා ඔක්කොම අයින් කරනවා. දැන් එයාගේ ෂෙයා නෑ. එහෙනම් අලුත් අගයට මෙන්න 110ක් මාස 6කට 15000යි. ඔයාට එනවා කීයද උදේ 31200ක්. ඔයාට එනවා කීයක්ද 31200ක්. මෙන්න අපි වාර්ෂික ෂෙයා ගන්න විදිය. එහෙනම් මේ මෙතනට කීයද 15000යි. ඔයා ඔය ගණන් ඔයාගේ යාළුවෙක් නිකමට වගේ යාළුවා බලන්නකො. හරිද? තව තියෙනවා ගණන් ඉස්සරහට යද්දී බුද්ධ ගණන් ටික අමාරු නැත්නම් එකපාරට අමාරු තමයි තේරෙන්නේ නැහැ. හරි මොකක්ද හරි. ලෙජර් ගිණුමෙන් කියමු. දැන් ලෙජර් ගිණුමෙන් ඔයාට හදන්න අවස්ථාව දෙන්න. මොකද ලෙජර් ගිණුමෙන් හදන්න යන්නේ. දැන් ඔයාට වැඩි තීරණයක් පුතේ. ලෙජර් ගිණුමෙන් හදන්නේ. මම හදලා පෙන්නන්නම් මේක. කවුරු හරහාද? දේපල පිරියට උපකරණ සටහන මගින්. උතර වැඩි ලේසි. දේපල පිරියට උපකරණ සටහනේ මේක පෙන්නන විදිය දැන්. ආගන්න දැන්. මෙන්න මගේ දීපල පිරියට උපකරණ සටහන්. දීපල පිරියට උපකරණ මේ යන්ත්‍ර. ඉරිවැය මුල ශේෂය ටුට්ටක් හොඳට අහගන්න. පස්සේ ගියාම දැන් අහගන්න. හරි. මේ වෙලාව දෙන්නම් දැන් අහගන්න. මුල ශේෂය. මුල ශේෂය උදේම දාන්නේ කීයද? ලක්ෂ 4යි. එයා දීලා තියෙනවා. ලක්ෂ 4යි. ලක්ෂ 4යි. ෂයවෙන් කිරීම වල ඒක තමයි වැදගත්ම දේ. ෂයවෙන් කිරීම වල මුල ශේෂය දාන්නේ කීයද? ෂයවෙන් කිරීම වල පුතේ මුල ශේෂය දාන්නේ මෙතන තියෙනවා. හරි මට දෙන්න පුළුවන්. ෂයවෙන් කිරීම වල මුල ශේෂය දාන්නේ කීයද? කීයද? මුල සීමුද්දිය මම මේ දක්වා කිව්ව විවාහනේ දින මොකට තීරෙන්න ඕන. කීයද? 70 කීයද? 6000. එයි. මේක
අර පළවෙනි අවුරුද්දේ 40,000යි දෙවෙනි අවුරුද්දේ 36,000යි පටන් ගන්න දවසට අන්න අපි ෂෙයා හොයාගත්ත කීයද 76000 හරිද 76000 කියලා බලන්න හරිද 76000 ඒකයි මේ ගණන් වල වෙනස හරියට වැටෙන්න මේ ශේෂිතය 76000 හරි දැන් මොකද කරන්නේ ඊට පස්සේ දැන් ප්‍රත්‍යයන් කරන්න වෙන්නේ ප්‍රත්‍යයන් කරන කලින් උදේ වාර්ෂික ෂෙයා බිඳ ඔයා හොයාගත්තා 31200යි මෙන්න වාර්ෂික ෂෙයා බිඳ තියෙනවා අපි वार्षिक ශ්‍රේය 31,200 වාර්ෂික ශ්‍රේය කියන්නේ විදාහැරීමේ වියදම්. ඊකදී විදාහැරීමකට දාන්න පුළුවන් පරිපාලන වියදම්. යන්ත්‍ර නම් පරිපාලන වියදම් වලට. යන්ත්‍ර ශ්‍රේය කියන 31,200. දැන් මම ප්‍රත්‍යයන කරනවා නම් මේ ප්‍රත්‍යයන කරන වත්තමේ සමුත්තිත ෂය අයින් කරන්න ඊද 76000යි 16200යි 92,200ක් තියෙනවා අන්න මම මෙයාගෙන් ෂය අයින් කරනවා දැන් ඔයා දන්නවා පැහැදිලිවම ෂය අයින් කරන්න දැන් සමහර ළමයි මගෙන් අර මුල් දවස් ටික ඇහුවා සර් මෙතන මේ සතහනේ ප්‍රත්‍යයන ෂය වෙන් කිරීම මෙතනක් තියෙනවා තේරෙන්නේ නැහැ කොහොමද කියලා ආපුසේ ඉතින් දැන් මට වැඩි තේරෙන්නේ එහෙම දෙයක් වෙන්නේ එහෙම දෙයක් තියෙන්නේ මේ ෂය වෙන් කිරීම ඉවත් කරන්න ඕන නිසා අනුදේනම් ෂය වෙන් කිරීම හර කරනවා 92,200යි ප්‍රත්‍යාගණන සමුච්චිත ෂය වෙන් කිරීම හර යන්ත්‍ර ගිණුම බැර 92,200යි ප්‍රත්‍යාගණන සමුච්චිත ෂය ප්‍රත්‍යාගණන සමුච්චිත ෂය අර प्रत्यागन समुचित षय हर ඊට පස්සේ ෂය අයින් කරාට පස්සේ අපි මොකද කරන්නේ නවාගය උත්තල වාර්තා කරන්න තියෙනවා නවාගය උත්තල වාර්තා කරනවා කියන ලක්ෂ 3යි මෙයා තමයි අග්‍රශීර්ෂය ලක්ෂ 3යි අග්‍රශීර්ෂය මෙන්න අග්‍රශීර්ෂය ලක්ෂ 3යි දැන් මොකද වෙන්නේ දැන් බලන්න ලක්ෂ 4න් 92,200 ගියාම 3,07,800 3,07,800 3,00,000 නම් සෙට් වෙන්නේ අන්න මට අලාභයක් වෙනවා කීයද 7,800ක ප්‍රත්‍යාගණන අලාභය කියනදී මට 7,800ක් තමයි සෙට් වෙන්නේ තේරුණා වැඩි මට සෙට් වෙන්නේ 7,800 හරි ඒ උදේ මෙයා බැලන්ස් කරා නම් මෙයා එනවා අග්‍රශීර්ෂය 15,000 ඉතින් කොහොමද ආගමකින් ගන්න බෑ බැලන්ස් කරනවා ගන්න 15,000 නා මම ගන්නේ තියෙන්නේ මම බැලන්ස් කරන්නේ මම ගන්නේ මේ අවබෝධය එහෙම නැත්නම් ළමයි බැලන්ස් කරගෙන ගියාම මල වදයක් නේ වඩ ගන්න තේරෙනවා නම් ඉක්මනින් මේ උත්තර ගන්න පුළුවන් මේ chart එක ගහන්න ඒක හරිද හරි ඊට පස්සේ උදේ දැන් මේ අලාභය අන්න මම කිව්වා බලන්න උතන අංක 1 අංක කියන්නේ අංක 3 सारांशයේ අංක 3ම දුන්නා. වත්කමක් ප්‍රත්‍යයන කළ ලාභයක් ආවොත් ලාභ දිනු අර අදාළ වත්කම් දිනු බැර වෙන අදාළ වත්කම බැර කරලා අපි දානවා මෙයාව වෙනත් වියදම් වලට ප්‍රත්‍යගණන අලාභය කීයද 7,800. තේරුම් වැඩි. හරි මේක අඳ ගන්න. මට විනාඩි 5ක් දෙන්නම්. ගිණුම් වලින් ඉක්මනට මට ඔය ටික ඔතනම හදලා ගන්න පුතේ. මා වෙලාවක් ගන්න එපා. ගිණුම් වලින් ඔය ටික ඉක්මනින් හදලා පෙන්නන්න ඔතනම. අර ඉක්මනින් හදන්න. හරි පටන් ගන්න ඉතින්. මා සීමිත විමුක්ති සමාගමේ 2020 4යි පළවෙනි යන්ත්‍රවල ලක්ෂ 12කි එදිනට සමුච්චිත ශ්‍රය ලක්ෂ 4කි. 2020 4ක දින පළමු වරට ප්‍රත්‍යාගමනය කළ යන්ත්‍රවල වටිනාකම 9,50,000යි. අදාළ ජර්නල් සටහන පෙන්වන්න කියනවා. හරි එහෙනම් දරුවෝ මේ තාමට ඔය පළවෙනි එකේ ජර්නල් සටහන ඉක්මන ලියලා දෙන්න උදේ. පළවෙනි එකේ ජර්නල් සටහන ඉක්මන ලියලා දෙන්න උදේ. පළවෙනි එකේ ජර්නල් සටහන ඉක්මන ලියලා දෙන්න උදේ. මොකක්ද පළවෙනි එකේ ජර්නල් සටහන?
ඊයක් එනවාද? පොදු සෙවණයක් ගන්න වඩා හොඳයි. නැත්නම් නිකන් හරි ගන්න. දැන් උදේ ඔය ගානි මොකක්ද කියන්නේ බලන්නකො. මෙතන කියනවා මෙයා වටනාකම ලක්ෂ 12යි, ඊර්ණශය ලක්ෂ 4යි, ප්‍රත්‍යයන වටනාකම 9,50,000ක් කියන්නේ. එතකොට උදේ මෙන්න 9,50,000යි ප්‍රත්‍යාගන වටිනාකම හරි ඍණ ලක්ෂ 12 ඍණ ලක්ෂ 4 ලක්ෂ 4 නේ ලක්ෂ 4 ලක්ෂ 4 එතකොට මෙතන ලක්ෂ 8යි මෙයා 9,50,000ක් එනවා නම් එක් ලක්ෂ 50,000ක ඔයාට ලාභයක් එනවා. අන්න ලියනවා මොකක්ද මේ ගිණුම යන්ත්‍ර. එහෙනම් යන්ත්‍ර හර 1,50,000යි ප්‍රත්‍යාගණන සංචිත හර 1,50,000යි කියලා. හරිද? යන්ත්‍ර ගිණුම හර ප්‍රත්‍යාගණන සංචිත ගිණුම හර 1,50,000යි කියලා. හරි නේද? හරි. මොන උදේ පළවෙනි එක හරි. පළවෙනි එක හරි නම් ඊට පස්සේ උදේ දෙවෙනි එකේ මොකක්ද කියන්නේ? 7,50,000කට ප්‍රත්‍යාගනය කරේ නම් අදාළ ජර්නල් ස්ථාන ඉල්ලමු. 7,50,000කට ප්‍රත්‍යාගනය කරනවා. මෙයා 7,50,000යි ඉරිවැය ලක්ෂ 12යි සමුච්චිත ශය අන්න ලක්ෂ 4යි. එතකොට උදේ ධාරණගේ ලක්ෂ 8යි හරි වෙළඳපොලාගේ 7,50,000. ඔයාලට උදේ 50,000ක අන්න මොකක්ද දෙන්නේ? අලාභයක් ඉන්නේ. 50,000ක අලාභයක් එනවා. මේ අලාභය කොහොමද අපි වාර්තා කරන්නේ? අන්න ලාභ සංචිත හර කරනවා 50,000යි. යන්ත්‍ර බැර කරනවා කීයද? 50,000යි. යන්ත්‍ර බැර කරනවා කීයද? 50,000යි. අර යන්ත්‍ර බැර කරනවා 50,000යි. මොන උදේ දෙවෙනි කර කලින් එක. උදේ 3 මෙම අංකයේ 2019 4 ප්‍රත්‍යයන් ලැබුව ලක්ෂ 5ක අලාභයක් ලැබී ඇතනම් හා 2020 4යි 1 දින නැවත 9,50,000කට ප්‍රත්‍යාගමනය කළේ නම් හරිද? නැවත 9,50,000කට ප්‍රත්‍යාගමනය කළේ නම් අදාළ ජර්නල් සටහන තමයි අපෙන් ඉල්ලන්නේ. ඒතර මේක පළවෙනි පාර ප්‍රත්‍යාගමනය කරලා ලක්ෂ 5ක අලාභයක් ලැබිලා තියෙනවා. අන්න. එහෙනම් ඔයාට ගන්න පුළුවන් උදේ මෙතන මේ අංක 3. මේ කියන්නේ පළමු වර ප්‍රත්‍යාගණන අලාභය ලක්ෂ 5යි. ඔහොම අලාභයක් තියෙනකොට තමයි මේ දෙවෙනි පාරත් අපි මොකද කරන්නේ? ප්‍රත්‍යාගණනය කරන්නේ. 9,50,000කට තමයි අපි ප්‍රත්‍යාගණනය කරන්නේ. එතකොට කීය දෙන්නේ? අන්න. එහෙනම්
9,50,000කට ප්‍රත්‍යාගණනය කරනවා පිරිවැය 12,00,000යි මෙයා කීයද 4,00,000යි අන්න පුතේ එතකොට 9,50,000ක් එනවා මෙතන මෙයා ඉන්නේ 8,00,000යි මෙයා ඉන්නේ 8,00,000යි හරි දැන් කොහොමද පුතේ මෙතන ලාභය ගන්නෙ ලාභය එනවා 1,50,000 මේ ලාභය ඉතින් ඔය ප්‍රත්‍යාගන ලාභය එකපාරමට වාර්තා කරන්න බෑ කලින් වගේ ඇයි මේ 1,50,000ක ලාභයෙන් අන්න කලින් පාර අලාභය 5,00,000ක් තියෙන 5,00,000ක් නේද ඔව් කලින් පාර අලාභය පුතේ 5,00,000යි ඔක මම මෙහෙම චුට්ටක් කරන්නද ඔතන මං හදන්නම් 50,000 කියලා ටියුට් එකේ චුට්ටක් හදාගන්න ඔතන 50,000ක් කියන හරි ඔයා හදාගන්න 50,000ක් කියන 50,000ක අලාභයක් තමයි තියෙන්නේ මට තියෙන්නේ 50,000ක අලාභයක් හරි 50,000ක අලාභයක් තියෙන්නේ 50,000ක අලාභයක් තියෙන්නේ දැන් මේක කොහොමද ඉස්සරහට යන්නේ කලින් අලාභය 50,000යි දැන් ලාභය 1,50,000 එහෙනම් මේ 1,50,000යි කලින් අලාභයට සමාන ප්‍රමාණයක් කපා හැරලා ඉතිරියක් තිබ්බොත් තමයි අන්න ප්‍රත්‍යාගම සංචිතේ පිටවන්නේ. මොකද කොහොමද ලාභයක් ආවොත් අපි කියනවා මෙන්න යන්ත්‍ර ගිණුම හර. බලමුද යන්ත්‍ර ගිණුම හර 1,50,000යි ගන්න. යන්ත්‍ර ගිණුම හර 1,50,000යි. අර කලින් පාර අලාභයට සමාන ප්‍රමාණයක් අපි මොකද කරන්නේ ලාභ ගිණුම බැර කියලා අන්න කපාරිනවා කීයද 50,000යි කලින් පාර අලාභයට සමාන ප්‍රමාණයක් ලාභ ගිණුම බැර කරනවා එතකොට 1,50,000 කඩා ගන්න ඕන මම අලාභයට 50,000යි කලින් පාර අලාභයට 50,000යි අන්න සංචිතයට කීයද ලක්ෂයක් විදියට. දැන් පුතේ සංචිත නම් ලක්ෂයක් ලියනවා ප්‍රත්‍යාගණන සංචිත බැර කියලා කීයද අන්න ලක්ෂය. තේරුණාද? ප්‍රත්‍යාගණන සංචිත මොකද බැර වෙනවා ලක්ෂයක්. පැහැදිලි වෙන්නේ. හරි. ඔන්න ඒකත් හරි පුතේ. එතනට ඔය ලියපු කොටස් ටික තේරෙන්නේ නැති කියන. හරිද? හරි නේද? හරි. දුන්න තුනක් හරි. ඉන්නකො ඊට පස්සේ මෙන්න හතරවෙනි එකේ මොකක්ද කියන්නේ. යන්ත්‍රය ප්‍රත්‍යාන කරනවා 2024 7,50,000ක් නම් සා 2019 4කදී ප්‍රත්‍යාගන අතිරික්තය 50,000ක අතිරික්තයක් පොත්වල පෙන්වන්නේ නම් අපෙන් අහනවා අලුත් එකේ ජර්නල් සටහන මොකක්ද කියලා කියන අලුත් එකේ ජර්නල් සටහන ගන්න ඕන. අන්න අපි මොකද කරන්නේ? මෙන්න අංක 4. දැන් කලින් ප්‍රත්‍යාගන ලාභය කීයද 50,000යි. මෙතන ලාභය දෙනවා 50,000. දැන් පුතේ අද අපි ප්‍රත්‍යාන කරන්නේ 7,50,000කට. වෙළඳපළාගේ 1,12,000යි. හරිද? වෙළඳපළාගේ 1,12,000යි. සමුච්චිත ෂෙයා 4,00,000යි. මෙයා 7,50,000යි. මෙයා 1,08,000යි. එමුනේ ඔව්. දැන් මොකද වෙන්න ඕන තමයි? දැන් මොකද වෙන්න ඕන කියලා? දැන් හරියට වෙනවා මට 50,000ක අන්න අලාභය. ඒතර මේ 50,000ක අලාභය කලින් ප්‍රත්‍යාගන ලාභයට එරෙහිව මොකද කරන්නේ පුතේ? කපා හරිනවා. දැන් මොක කපන ඩබල් එක කියමු මොකද නැත්නම් ගාන්ට කැපෙනවනේ. ඒතොර බැලන්ස් එකක් එන්නේත් නැහැ. ගාන්ටම කැපිලා යනවා. 100%ක්ම සෙට් වෙනවා ගාන. දැන් කියමු දෙන්නේ. අන්න මේ අලාභයක් නම් අනිවාර්යෙන් යන්ත්‍ර ගිණුම බැර වෙන්න ඕනේ. එතනින් තමයි ගාන අල්ලන්නේ මුදේ. යන්ත්‍ර ගිණුම බැර. අන්න ලාභ
ගිනුවද නැහැ. ඊට කලින් කවුද තියෙන්නේ? ඊට කලින් පුතේ තියෙනවා ප්‍රත්‍යාගන්න සංචිතේ නේද ලියන්න පුතේ. එතකොට ප්‍රත්‍යාගන්න සංචිත හර 50යි යන්ත්‍ර බැර උන්න 50යි කියලා අපිට දාගන්න පුළුවන්. හරිද? යන්ත්‍ර බැර 50යි. ඒ ඔන්න ඔය විදිහට ඔය ගැළපීම් ටික මට ගන්නකොට දැන් මේක පට්ට ලීසි ඉතින් මේ 4යි එකනේ. කියන්නේ පටන් ගන්න දවසේම තමයි ප්‍රත්‍යාගන්න කරන්නේ. ඕක අමාරු කරන්න ඕන නම් මොකද දෙන්නේ? අපේ චුට්ටල දෙන උදේ පොඩ්ඩක් අවුරුද්දේ මැද දවසක දාලා. අවුරුද්දේ මැද දවසක දාලා දුන්නම තමයි පුතේ මේක ටිකක් අන්න අමාරු වෙන්න පටන් ගන්නේ. ළමයා චුට්ටක් ඔය අඬ වැඩි කරන පටන් ගන්න ඊට පස්සේ තමයි. හරිද? හරිද? මම හිතන්නේ දැන් ඔය හදපු ටික ප්‍රත්‍යක්ෂයෙන් තේරෙන්නේ නැති කියලා. හරිද? දැන් ඊට පස්සේ පුතේ මේ පළවෙනි පුතේ මම හිතන්නේ ආවි ලාභයක් පුතේ. පළවෙනි එකේ ආවි ලාභයක් නේද මේක? පළවෙනි එකේ ආපු ලාභي සුට්ටක් මට කියන්න පුතේ. 1,50,000ක ලාභයක් දා. ඔව් නේද? 1,50,000ක ලාභයක් ආන පුතේ දාන්න යන්ත්‍ර ගිණුව හර. හරිද? යන්ත්‍ර ගිණුව හර ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම බැර. හරි. යන්ත්‍ර ගිණුම හර ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම බැර. හරි නේද? හරි. අන්තිම ගැලපිල්ල වෙනත් වියදම් වලට දාන්න නැද්ද? නෑනේ. ඇයි? දැන් ලාභය ප්‍රත්‍යාගන්න ලාභය තිබ්බේ ගිය අවුරුද්දේ 50,000යි. මෙම අවුරුද්දේ අලාභයක් එන්නේ කීයද? 50,000යි. ඉතින් මුදේ මේ අවුරුද්දේ අලාභයේ ගිය අවුරුද්දේ ලාභෙට කැපුවම මට බැලන්ස් එකක් ඉන්නේ නැහැ පුතේ. මෙයාට මෙයා මොකද ඉන්නේ? කැපිලා යනවා. අන්න මම මොකද කරේ? යන්ත්‍ර ගිණුම හර කරා කීයද? 50,000. යන්ත්‍ර ගිණුම හර කරා කීයද? 50,000. හරිද? යන්ත්‍ර ගිණුම හර කරා කීයද? 50,000යි. ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම යන්ත්‍ර ගිණුම බැර කරා 50,000යි. යන්ත්‍ර ගිණුම බැර කරා 50,000යි. යන්ත්‍ර බැර 50,000යි. ප්‍රත්‍යාගන්න සංචිත හර කරා කීයද? 50,000. ඒතර මේ කලින් අවුරුද්දේ ප්‍රත්‍යාගන්න සංචිතය 50,000ක් තිබිච්ච නිසා. හරිද? මේ පුතේ 4 මේ 4 නේද? මේ 4 නේද? හරිද? මේ 4 නේද? ක්ලාස් ඉවර වෙන්නේ කීයටද? 12 විතර වගේ 12 මාර වගේ ගියා. තව ගානක් තියෙන හදන්න තියෙනවා වගේ උනේ. ඒකත් අපි හදමු ඉන්නෝ. මෙන්න මේ ගාන අපි හදමු. ප්‍රශ්න අංක 70. බොහොම පොඩි ලේසි ගානක්. හරිද? බොහොම පොඩි ලේසි ගානක්. එතකොට මෙතන කියන උදේ සීමිත ෆොටෝ සමාගමේ ඇති යන්ත්‍ර සම්බන්ධයෙන් විස්තර දීලා යන්ත්‍ර වර්ග 4ක් තියෙනවා. 999 888 770 660. හිතන්න ඔහු මේක මේ සමාගම් ගාන ගැලපිල්ලක් කියලා. වත්කම ප්‍රත්‍යාගමනය කරන්න අවුරුද්ද වුණා. ඊපස්සේ 2020 7 පළදෑ ජීවිත කාලය සීමා වෙනවා. දෙන්නේ. ඊපස්සේ තව එක පැවරීමක් කරලා කොමාරුවක් කරනවා. සෑම එකම සම්පූර්ණගේ 110කට ඇස්තමේන්තු කරලා තියෙනවා. ඔය ටික හරියන්නේ දැන් මොකද කරන්නේ? අපි මේ අදාළ ගිණුම් පිළියෙල කරන්න
ඒක මෙතන්ට ලියා ගන්න පුතේ මෙන්න විශේෂම දේ තමයි දීපල පිරියත උපකරණ සටහන නිරූපණය කිරීම. මට වැදගත් වෙන්නේ ඕකනේ. සමාගම් ගානේ කොහොමද අපි දීපල පිරිත උපකරණ සටහනේ නිරූපණය කරන්නේ? ওই ටික තමයි මට වැදගත් වෙන්නේ. ඉතින් මේ හිතන්න මේ ගැළපිලි හතර තමයි සමාගම් ගානේ එන්නේ. දීපල පිරිත හා උපකරණ සටහනේ ඔය ගැළපිලි හතර එනවා පුතේ. දැන් අර ලෙජර් ගිණුමෙන් ඉල්ලන්නේ ලෙජර් ගිණුමෙන් පෙන්නන්න ලේසි නිසා. දැන් ඔය වගේ ගණන් තමයි අද අපි හදන සමාගම් ගණන් වල එන්නේ පුතේ. දැන් සමහර කපේ රට ගණන් හදලා ඉතින් ඔයා ඒ ළමයි දන්නව ඕවා. හරිද? ඒක නිසා පුතේ ඔය ගැළපිලි හතර සමාගම් ආපේ ගාණේ ආපු ගැළපිලි හතරක් කියලා හිතාගෙන අන්න අපි දීපල පිරියත උපකරණ සටහනේ නිරූපණය මුලින්ම අපි හදමු යන්ත්‍ර ගිණුව යන්ත්‍ර ක්ෂය වෙන කිරීමේ යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුව. ඔය ටික තමයි මට අවශ්‍ය වෙන්නේ. පැහැදිලි වැඩි? හරි. එහෙනම් ওই ටික කොහොමද අපි පෙන්වන්නේ? පැහැදිලිද වැඩි? හරි. එහෙනම් මේ රූල් කරන්න ගිණුම් කීයක ක්ෂය ගිණුම් ගත කරනකොට ඒක ඉදීටම පුතේ වාර්තා කරනවා. හරිද? ඊට වාර්තා කරනවා. හරි. ඔයා රූල් කරනකොට මෙන්න ගිණුම් ඉක්මනට මෙන්න යන්ත්‍රය. මෙන්න පුතේ යන්ත්‍රය. හරි. එයා තමයි යන්ත්‍රය. මෙයා යන්ත්‍රය. ඊට පස්සේ මෙයා යන්ත්‍ර ක්ෂය වෙන් කිරීම. දැන් මේක තමයි ඇත්තටම දැනගන්න. හේතුව මේ විදිය ගැළපිලි අපි කොහොමද සමාගම් ගාන ඇතුලේ නිරූපණය කරන්නේ සටහන විදියට. ওই ටික දන්නව නම් හරි. අර සුදී තව දවසක් දාන්නම් ඔගේ තව ගණන් දෙකක් තියෙනවා හදාන්න. ඊට පස්සේ මේ පටන් ගන්න පුළුවන් ඉංග්‍රීසියෙන්ම කල්පදුයි අයභාරයේ LKS 37 එච්චරයි දෙන්නේ. හරි. හරි. ඊට පස්සේ ඉවත් කිරීමේ ගිණුම මෙන්න යන්ත්‍ර ඉවත් ගිණුම යන්ත්‍ර ඉවත් කිරීම. හරි. ඔන්න අපි ගිණුම් ටික තියෙනවා. දැන් ගිණුම් ටික දෙම අපි ගාන හදන කාල පරිච්ඡේදය. වැදගත් වෙන්නේ කාල පරිච්ඡේදය. දැන් මේ කාල පරිච්ඡේදය කියන්නේ 2020 12:31 නේ. ඒතකොට 2020 12:31 නම් පුතේ මෙයා ඉවර වෙන්නේ 2020 12:31 නම් ඉවර වෙන්නේ පටන් ගන්නේ 2020 1:1 වෙනවා. එහෙනම් මට හොයලා දෙන්නකෝ 2020 1:1 දිනවල තියෙන යන්ත්‍ර කීයද? ඒවල ක්ෂය වෙන් කිරීම කීයද කියන. අන්න මම ඔයාලට බාර දෙනවා. මේ 99 88 77 66 කියන යන්ත්‍ර හතර ඇතුලේ තියෙන පිරිවැය කොච්චරක් වෙන්න ඕනද? ක්ෂය වෙන් කිරීම කොච්චරක් වෙනවද? ඇයි මේක හොයන්නේ? ඕක තමයි දීපල පිරිතුක කරන සටහනෙත් දාන්න ඕන. මුල ශේෂයයි ක්ෂය වෙන් කිරීමයි දාන්න ඕන. ඒ වගේම තමයි ගිණුමේ. එකම දේ. මේක ගිණුමේ අතන සටහන. හරිද? හරි. එහෙනම් පුතේ 2020 1:1ට කලින් මිලදී ගත්ත සියලුම වත්කම් ටික මේක ඇතුළට අන්තර්ගත කරන්න පේන්නේ. එතන මොනවාද මේ මිලදී ගත්ත සියලුම වත්කම් කියන්නේ පුතේ? 999 50000 පිරිවැය. ඒක 2017 අරන් තිබ්බ දාන්න ඕන. 888 1,50,000 2018 6 ඒක දාන්නත් ඕන. 777 ලක්ෂ 2යි 2018 10 ඒක දාන්නත් ඕන. 666 2,50,000 2019 10 ඒක දාන්නත් ඕන. එහෙනම් ඔය හතර එකතු කීයද? 2,50,000 2,00,000 4,50,000 1,50,000 6,00,000 6,50,000 6,50,000 යන්ත්‍රමාලාව පටන් ගන්න දවසට ඊගේ එනවා 6,50,000. ඉතින් ඔය ටිකම සටහනේ පෙන්වන්න ඕන පස්සේ. හරිද? කියන්නම් කොහොමද පෙන්වන්නේ කියලා. හරි 6,50,000. මට දෙන්නකෝ මේවල ක්ෂය වෙන් කිරීම කොච්චරක් එනවද කියලා පුතේ. ඒතර එකින් එක ක්ෂය වෙන් කිරීම කරන්න ඕනවද? එකපාර 6,50,000 10ක් බලන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? සමහර ඒවා ජීවිත කාලය අවුරුදු 10යි. සමහර ඒවා ජීවිත කාලය අවුරුදු 9යි. හරිද? එකින් එක වෙනස් වෙනවනේ. අනිත් එක පුතේ සුන්බුන්නාගයක් තියෙනවා.
ඉතින් දැන් මේ ගානේ ක්ෂය මොන ප්‍රවේද කියන්නේ? 110 කියනවද? නෑ මේ ගාන 110 කියන්නේ නෑ මම මිලටගත් සෑම යන්ත්‍රයකම සුන්බුන්නගේ පිරිවැයෙන් 110 කියනවා. මිලදී ගත්තොත් පිරිවැයෙන් සුන්බුන්නක් අගේ තමයි 110ක්. ඒක වාර්ෂික ක්ෂය නෙමෙයි. ඔයා එකින් එක වාර්ෂික ක්ෂය හොයන්න උදාහරණයක් ඔබ දෙන්නම්. 999. 999 අරන් තියෙන්නේ 2017 කවදද? 10 1 එදා ඉඳන් 2020 1ට ඔයා බලන්න කාල පරිච්ඡේදය කීයක්? අන්න 50න් 5000ක් අඩු කරලා 10න් කිව්වම 45000 10න් දුන්නම 4500ක් ඔයා. වර්ගයේ 4500ක් වෙනවා වාර්ෂික ක්ෂය. මට කියන්න මගේ දරුවෝ දැන් මෙතන අවුරුදු කීයක්ද? 2017 1 ඉඳන් 2020 1ට අවුරුදු කීයක්ද? කොච්චර කාලයක්ද? කොච්චර කාලයක්ද? වසර 3යි. හරිද? වසර 3යි. මේ බෝඩ් එක ක්ලියර් නැද්ද? තියමද බෝඩ් එක? බලන්න. සිග්නල් එකක් තිබ්බොත් හරිද? එහෙනම් අන්න වසර 3 වැඩි කරන්න තේනවා කීයද? 0.0 පාලන පැටවල දාන්න 13500ක් වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ වගේ 999 මම ලියුවා 888 777 666 හරියට හොයලා මට දෙන්න ඕන ඔයාගේ අර ටික මම බෝඩ් එකේ හදන්න යන්නේ නැහැ. ඒක හැමදේම හදන්න ගියාම කිසි ගතියක් නැහැ. මට මෙන්න මේ තුන එකතු දෙන්න එකතුව තමයි සමුද්දිත ක්ෂය. හොයන්නේ කවදාද? ගත්ත දවස් ඉඳන් අවුරුද්ද මුල වෙනකන් පිරිවැයෙන් සුමුණ ගැඩු කළ ජීවිත කාලයෙන් බෙදුවා මාස ගානේ මොකද කරන්නේ? අවුරුදු ගානේ මොකද කරන්නේ? අන්න වැඩි කරලා උත්තරේ මට අරන් දෙන්න පුතේ. හරි. ඉක්මනට උත්තරේ අරන් දෙන්න පුතේ. ඔය කොටසක අදාළව නැතුව ගාන පටන් ගන්න බෑ. ගාන පටන් ගන්න ඔය තේරුම මට. හරි ඉක්මනට. 750යි මෙහා 23යි 750යි මෙහා 25000යි මෙහා එනවා 3750ක් බිංදුවයි 10යි බිංදුව එකක් ඉතුරුයි 14 19යි 20න් බිංදුව දෙකක් ඉතුරුයි 6යි 9යි 9යි 4යි 13න් තුන එකක් ඉතුරුයි 63000 දෙන්න 63000 ඔක්කොගෙම එකතු වෙනවා 63500 66000 66000 9යි 4යි 66000 මොන උදේ ලියාගත්ත ගන්න. හරිද? හරි. දැන් ඉතින් දැන් මම කලින් දවස් ඔයාට මේවා ළමයි ඉක්මනට ගත්ත කියලා බුදු වෙන්න එපා. ඒ ළමයි ගාව කැලි එක තියෙනවා. හරිද? ඉක්මනට හදන්න ඉතින් කැලි එක පාවිච්චි කරන්න පුළුවන් අවුලක් නැහැ නේ. මම ඉතින් වරදක් තින්නේ ඒකට. අනිත් පැයත් ඉක්මනින් කැලි එකක් කරමුද ඉක්මනින් හදන්න. හරි. සුළු කරන කැලි පාවිච්චි වරදක් නැහැ. හැමදේම නෙමෙයි. අවශ්‍යතාවය භාවිතා කරන්න. හරිද? නිසා ඔයා ඉක්මනට කැලි එකක් කරන් සුළු කරන්න ඕනේ. බලාගෙන ඉන්න එපා. අනිත් උත්තර දානක මන් දානක බලන්නත් එපා. ඔයා හදන්න. එහෙනම් මෙන්න 66000 තමයි මෙතන තියෙන්නේ ශ්‍රේණි පිරීම කියලා. 66000 එනවනේ පුණ්‍යව දාගත්තා. උදේ ආරම්භක ශේෂ නැතුව මට ගානට ප්‍රවේශන නිදියක් නැහැ. ආරම්භක ශේෂ තියෙන්න ඕන. ඒව තිබ්බොත් තමයි ගාන කරගෙන යන්න පුළුවන් ඉතින් ඉස්සරහට. නැතුව වැඩේ කරගන්න බෑ පුතේ. පැහැදිලි වැඩේ. හරි. එහෙනම් දරුවෝ මෙන්න අපි ආරම්භක ශේෂ හොයාගන්න. දැන් මොකද කරන්නේ? දැන් අපේ ගැළපිලි වලට යන්න පුතේ. එකින් එක ගැළපිලි පිළිවෙලට කරන්න පුතේ. දැන් එකින් එක ගැළපිලි ටික මම කොහොමද පිළිවෙල කරගෙන යන්නේ? අවුරුද්දයි මාස ගානක් කාම වැඩි කරන්නේ කොහොමද? ඒක උත්තර දෙන්නම් කොහොමද? මම ගන්නම් එහෙනම් මෙන්න මේ 888 කියන එක 1,50,000යි සුමුණගේ 15000යි අවුරුදු 9. එතකොට මෙතන එනවා 1,35,000
ඒක නමින් බෙදුවම 13 9 1 45ට 5 15000 මුලින් අවුරුද්දකට ගන්න වෙනවා. දැන් මේ කෙනෙකුගේ අවුරුද්දයි මාස 7යි. අවුරුද්දයි මාස 7යි. ඉතින් අවුරුද්දට කියන්නේ 15000යි. එකක්නේ එකක් 15000යි. ඊට පස්සේ එකක් කියන්නේ 15000යි. මාස 7 අන්න 15000 12න් බෙදලා 7න් වැඩි කරා. 12 ඒවා 12ට 3 4යි 15ට 5යි 35000 අන්න 4න් බෙදුවනම් 5 4ක් 35000යි 35000 35ට 9 කීයක් එනවද? දැන් මේ එකක් එන 15000යි 35ට 9 උදේ ඉතින් 8යි 32යි ඉතුරු 30ට 7යි 28යි ඉතුරු 2යි 20ට 5යි අන්න 0යි 5යි 7යි 3යි 23750 ගන්න පුළුවන් ඔය. එහෙම තමයි මේ 23750 ගන්න. හරි. එක් සමහර ඒවාට ලේසියෙන්ම ගන්න පුළුවන්. දස වෙනම ගන්න පුළුවන් සමහර ඒවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් ඔය මාස 7ක බලන්න පුළුවන්. ඒ මාස 777 පුතේ 2018 10ට. මෙයා 2,00,000න් 20000ක් අඩු කරලා 10න් බෙදුවා නම් 1,80,000 10න් බෙදුවා 18,000යි. අවුරුද්දයි මාස 3යි. මාස 3 කියන 12න් 3. අවුරුද්ද කියන 18,000යි. මාස 3 මාස 3 සුළු කරන්න බෑ. කලින්ක සුළු කරන්න බෑ. මේක සුළු කරන්න පුළුවන්. 3 බෙදීම 12 කියන 4න් එකයි. 18,000 බෙදන්නකො 4න්. 18,000 දෙකෙන් බෙදන්න 9,000යි. 9,000 දෙකෙන් බෙදන්න 4,500 නේ. 18,000යි 4,500යි කීයද තමයි මෙතන 25000 දෙන්නේ හරියටම. අවුරුදු 9ද? අවුරුදු 9. 9න් බෙදුවම 20000යි. 20000යි. 4න් එකක් කියන්නේ 5000යි අන්න. අර 20000යි 5000යි අන්න 25000ක් වෙනවා. අද මේ අපි හදිස්සියෙන් ගන්නේ එකක් අවුරුද්ද. අවුරුද්දට තමයි 20000. දැන් මේකෙදී මෙහෙමයි. මේක උනන් දුරුස්තරක් එක්ක 12යි. 12යි 3යි 15යි. 15 විදීම 12ක් ළමයි මේක. වැඩිනේ. එතකොට අපි මේ ගණිත පන්තියක් කර ගන්නවා නේ. ලේසියෙන් 20000 එකක් කියන්නේ 20000යි. ඒක තියාගන්න. 3 විදීම 12 කියන 4න් එක. 20000 4න් බෙදනකො 5000යි. අනේ 20000 5000යි 25000ක් සෙට් වෙනවා. තීරණ වැඩි. හරි. ඔන්න අපි මේක දාගත්තා. හරි. එහෙනම් මේක හරි. මෙයා හරි. ආරම්භක ශේෂ ප්‍රශ්නයක ප්‍රශ්නට උත්තරේ හරි. දැන් ගැළපිලි කරන්න බෑනේ පුතේ. අපි ගැළපිලි වලට යනවා. මොනවාද ගැළපිලි? පළවෙනි ගැළපිල්ල කියනවා වත්කම ප්‍රත්‍යාගමනය කිරීම සම්බන්ධයෙන් මෙන්න මෙහෙම දෙයක්. මොකක්ද? 2020 එකයි ගන්නවයි. ඒකෙත් ආරම්භක දිනට දීලා උනේ. හැබැයි හැමතිස්සෙම එහෙම දෙන්නේ නැහැ උදේ. ඕක වෙන්නේ. පට ගාලා තීරුම් කරවන්න ලේසිව සරම උතර දීලා තියෙන්නේ. නැත්තම් මැද දුන්නොත් අග දෙන්නත් පුළුවන්. 30000කට ප්‍රත්‍යාන කරන්න බෑනේ. දැන් මේ යන්ත්‍ර තියෙන නිසා අර කලින් වගේ දැන් මට බෑ මේ වැඩේ කරන්න. ඇයි? මේ ඔක්කොම යන්ත්‍රනේ. ඉතින් මට බෑනේ යන්ත්‍ර ගිණුමේ දැන් මෙතන 30000 කියලා අලුත් අගේ දාන්න. ඇයි මේ ඔක්කොම යන්ත්‍ර අන්න. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා දැන්. දැන් මම ගිණුමින් කියලා දුන්නේ එක යන්ත්‍රයක්නේ. දැන් මෙතන යන්ත්‍ර ගොඩක්. යන්ත්‍ර ගොඩක් වුණාම මට බෑ මේ යන්ත්‍ර ගිණුමේ අවසාන ශේෂය වෙන්න. එතකොට වැඩේ අවුල් වෙන පොඩ්ඩක්. අන්න ඒක නිසා අපි මොකද කරන්නේ? දැන් හොයන්න ඕන ප්‍රත්‍යාගන ලාභය වූ අලාභය. හරි මේ ටික මම බෝඩ් එකේ මෙහෙම තියාගෙන යන්නම් මෙතනට ප්‍රත්‍යාගන ලාභය වූ අලාභය. මෙයා 30000යි පිරිවැය 50000යි පටන් ගන්න තිබෙනවා 13500යි. දෙන්නකොට ලාභය වූ අලාභය කීයක් වෙනවද? මෙයා ගියා නම් 30000යි 6500 දෙන්න සුළු කරා. ඔව්. ඒතර උදේ මෙන්න මට එනවා 6500ක අලාභයක්.
අලාභයක් ඉන්නේ අන්න ඒක හොඳ ඔක්කොම අලාභය දැන් අලාභය වාර්තා කරන්න පේන්නේ දැන් අලාභයක් ඉන්නේ සුපිරි ගාන හොඳට ආගන්න ඔයක වගේ ගැළපී හතරක් තමයි දෙන්නර සමාගම් දාන්නේ තුනේ හදන්න කොයිද මොනා කරන්නේ හරි විනාඩි 30ක් මොනා කරන්න තියෙන සමාගම් දාන්න ගැළපිලි කරන්න ශේෂ දාන්න බැලන්ස් කරන්න ඔක්කොම මේකට පැය ගාණක් ගන්න බෑ අපි හරි දැන් මොකද කරන්න තියෙන්නේ දැන් මොකද මෙන්න මේ 6500ක අලාභය මම වාර්තා කරනවා දැන් දරුවෙක් මට කියන්නකෝ ප්‍රත්‍යාගන අලාභය වාර්තා කරන්නේ කොහොමද මම වත්කම් ගිනුම බැර ලාභ ගිනුම හර අන්න උදේ දැන් වත්කම් ගිනුම බැර කරන්න පේන්නේ හැබැයි ඊට කලින් න්යායේ තියෙන ෂේ ටික මොකද කරන්නේ අයින් කරන්න ඕනේ නේද ෂේ ටික අන්න 13500 දැන් මට උදේ කියන්නකෝ අපි කොහොමද පළවෙනි විස්තරාන ෂේ අයින් කරන්නේ ෂේ අයින් කරන්නේ ෂේ වෙන් කිරීම හර යන්ත්‍ර ගිනුම බැරනේ අන්න උදේ නම් 13500 ෂය වෙන් කිරීම හර කරන්න යන්ත්‍ර ගිනුම බැර කරන්න ප්‍රත්‍යාගන ෂය වෙන් කිරීම කියලා 13500 මොකද අපි ෂය ටික අයින් කරා ඔන්න අපි ෂය ටික අයින් කරා තේරුණාද වැඩි ඔන්න අපි ෂය ටික අයින් කරා 13500 දැන් මොකද කරන්නේ තමයි තියෙන්නේ දැන් ෂය අයින් කරා 999 දැන් ප්‍රත්‍යාගන ලාභය හොලාවේ දැන් වෙනනම් කරන්නේ අවසාන ශේෂය වාර්තා කරන්න අද එහෙම බෑ අද යන්ත්‍ර ගොඩක් තියෙන නිසා අන්න ලාභය හොලාවේ වල ඒක වාර්තා කරලා ඒත් හරි ඒත් අලුත් අරගෙනා වගේ තමයි දැන් මොකද කරන්නේ අන්න 6500ක් අලාභයි යන්ත්‍ර ගිණුම බැර කරන්න 6500 ලාභ ගිණුම කියලා හරිද යන්ත්‍ර ගිණුම බැර කරන්න මොකක්ද අපි අලාභය හරිද අලාභය යන්ත්‍ර ගිණුම බැර කරන්න හරිද වත්කම් ගිණුම බැර වෙලා ලාභ ගිණුම හර වෙන මුන්න 6500 ලාභය ඊුණාද වැඩි දැන් පැහැදිලිද දැන් හැම තිස්සෙම එකම තියරිය ඇප්ලයි කරන්න බෑ හැමතැනම එයි විවිධ තැන්වල දෙන ගැළපිලි විවිධයි ඒක ඒ අනුව අපි වාර්තා කරගෙන ඔන්න පළවෙනි ගැළපිල්ල හරි හරි පළවෙනි කාරණා උදේ එනවා ඊළඟ ගැළපිල්ල මෙයා හරි ඊට පස්සේ 2027 එක දින 2,00,000ක යන්ත්‍රාංක 222ක මිලදී ගන්න ප්‍රයෝජනා ජීවිත කාලය වර්ෂ 3ක් ලෙස ඇස්තමේන්තු කරලානේ අවුලක් නැහැ නම මිලදී ගන්නවනේ ඉතින් මිලදී ගන්න එකක් වාර්තා කරනවා මොකද කරන්නේ යන්ත්‍ර ගිණුම හර මුදල් ගිණුම බැර කීයද 2,00,000යි යන්ත්‍ර ගිණුම හර කරන්න 2,00,000ක් මුදල් යන්ත්‍ර ගිණුම හර කරන්න 2,00,000ක් මුදල් මම උදේ වෙයි යන්ත්‍රයක් වාර්තා හරි දෙවෙනි එකත් හරි තුන්වෙනි එක 2020 10යි පළවන දින ලක්ෂ 4ක අගයකට යන්ත්‍රාංක 111 මිලදී ගන්නා දැන් මේ 111 කියලා මේ යන්ත්‍රයක් ගන්න තමයි දැන් මේ හදන්නේ මෙහිදී ගෙවීම් සිදු වූයේ 777 777 කියන අපේ පරණ යන්ත්‍රය 140කට අගය කර පැවරීම හා ඉතිරිය 260ක මුදලක් ගෙවීම මෙම යන්ත්‍රයේ ප්‍රයෝජනවත් ජීවිත කාලය වර්ෂ 5ක් ලෙස ඇස්තමේන්තු කරනවා දැන් මොකද මේ අලුත් එක්කෙනා ගන්නවා පරණ එක්කෙනා දෙනවා ඉතින් අලුත් එක්කෙනාගේ ඉන්න කලින් පරණ එක්කෙනා අයින් කරන්න පේන්නේ එහෙනම් මේ 777 අන්න මම මොකද කරන්නේ ඉවත් කිරීම කරන්න ඕන අන්න උදේ 111 මිලදී ගන්න කලින් 777 පවරලා ඉන්න ඕන පවරනවායි කියන්නේ උදේ ඉවත් කිරීමක් එහෙනම් 777 ඉවත් කරන්න ඕන ඉතින් ඉවත් කරනකොට තේරෙන්න ඕන ඉවත් කරන එකේ පුතේ ජර්නල් සටහන් මම ඔයාලට කියලා දුන්නා පළවෙනි එක මොකක්ද පිරිවැය ඉවත් කිරීම දෙවෙනි එක මොකක්ද සමුච්චිතශය ඉවත් කිරීම තුන්වෙනි එක මොකක්ද හුවමාරු
අගය වාර්තා කිරීම. හුවමාරු අගය වාර්තා කිරීම. හරිද? හුවමාරු අගය වාර්තා කිරීම. ඊට පස්සේ හතර තමයි ලාභය හෝ අලාභය. ඒක දැම්ම කරන්න බෑනේ. ඊට පස්සේ තමයි අලුත් එක්කෙනාව ගේන්න පුළුවන්. හරිද? පරණ කසාදේ කටු ගාලා තමයි අලුත් කසාදයක් බඳින්න පුළුවන්. ඒ වගේ තමයි යන්නේ. හරිද? එනිසා පරණ කියන කිසිම දෙයක් විතර තියාගන්න බෑ. කොහොම ටික අයින් කරලා දාන්න ඕන. අන්න තේින අපි 777 මුලින්ම ඉවත් කරමු. දැන් හැබැයි ඉවත් කරනකොට දිනේ සුට්ටක් බලන්න 2210යි එක තමයි මේ ගනුදෙනුව වෙන්නේ. හරි. එහෙනම් 777 පිරිවැය කියන්නේ 777 පිරිවැය කියනකොට පිරිවැය බලන්න යා. පිරිවැය කියන්නේ 2 ලක්ෂයයි. අන්න 2 ලක්ෂය පුතේ දැන් තමයි මේ ආය ඇතුලේ තියෙනවනේ. පිරිවැය අයින් කරනවා. පිරිවැය අයින් කරන්නේ කොහොමද? යන්ත්‍ර ගිණුම බැර 2 ලක්ෂයයි ඉවත් කියලා අන්න ඉවත් කිරීමේ ගිණුම අර කරන්න 2 ලක්ෂයයි යන්ත්‍ර කියලා. අර යන්ත්‍ර ගිණුම බැර ඉවත් කිරීමේ ගිණුම හර 2 ලක්ෂයයි. අරද පිරිවැය අයින් කරනවා. පළවෙනි තමයි පිරිවැය අයින් කරනවා. හැබැයි මෙයා ඉවත් කරේ 2020 10යි 1. ඒක මේ අවුරුද්දේ අපි මාස 9ක් පාවිච්චි කරා. ඉතින් මෙතන තියෙන්නේ පුතේ පටන් ගන්න දවසට මෙදාට. තු මෙදාට නෙමෙයිනේ. අන්න මුලින්ම ඔයා 777 ඉවත් කරන්න කලින් ඔයා මේ කාල සීමාවේ 777 පාවිච්චි කරානේ. ඒ ෂය බලන්න ඕන. මේ මාස 9 ෂයයි ගත්ත දවසේ නම් තියෙන 25000යි දෙකේම එකතුව තමයි අන්න අපි අයින් කරන්නේ. එහෙනම් පුතේ 777 පිරිවැය 2 ලක්ෂයයි සුම්බුන්නගේ 20000යි ජීවිත කාලේ 9යි 1,80,000 9න් බෙදුවනම් 20000ක් වෙනවා. හැබැයි මෙතන පුතේ කාල සීමාව 9යි මාස 9යි. මාස 9ක් භාවිතා කරලා තමයි මේ කොහොමාරු කරන්නේ. අන්න මාස 9කට බලනවා. ඉතින් මාස 9 කියන්නේ පුතේ 4න් 3. 20000 4න් බෙදලා 3න් වැඩි කරාම 15000ක් වෙනවා. අන්න එහෙමයි ගන්නෙ. අන්න 15000. ඒතර මේ මාස 9ට පුතේ 15000ක් ෂය දෙනවා. හරිද? 777. 777 මේ මාස වල 15000ක් ෂය දෙනවා. දැන් කුණුක වාර්තා කරන්න. අන්න මේ 25000යි මේ 15000යි දෙකම සෙට් කරාම තේ මට කීයක් හරියටම සෙට් වෙනවද? 40000ක් එනවා. 777 සමුච්චිත ෂය ඔක්කොම. හරිද? 777 සමුච්චිත ෂය ඔක්කොම කීයක් එනවද? අන්න මෙයා 2 ලක්ෂයයි මෙයා 15000යි ඔක්කොම 40000ක් එනවා. මම හිතනවා ආපු විදිය ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපි හැමතිස්සෙම කියන්නේ ඉවත් කරන දිනට සමුච්චිත ෂය. ඉවත් කරන්නේ මෙන්න විදාන. කොමාරු කරන්නේ මෙන්න විදාන. විදා වෙනකම් ෂය බලමු. එහෙනම් මේ 21 1යි ඉඳන් 20 10යි පළවෙනිද වෙනකම් පුතේ මාස 9ට ෂය ටික ඔයා බලලා ඒකත් එක්ක පරණ ෂය එකතු කරලා තමයි අයින් කරන්නේ. අවුරුදු දෙකක් ෂය නෙමෙයිද සර් ඉවත් කරනවා. ඕ අවුරුදු දෙක ෂය තමයි. ඉතින් එක අවුරුද්දකට 20000ක් නම් අවුරුද්දකට 40000ක්. දැන් ඔයා බලන්නේ මෙහෙමනේ. අහන්න පුතේ දැන් ඔයා බලන්නේ දැන් මේක ගත්තේ කවදද? ගත්තේ 2018 10යි 1. එදා ඉඳන් 2020 10කට ඕ මෙතන අවුරුදු දෙකයි. ඇත්ත. දැන් ඔයා මුලින්දමනේ බලනවානේ. ඉතින් ළමයි මේ ඔයා ගත්ත දවස් ඉඳන් මෙදා වෙනකන් අර අවුරුද්දයි මාස ගානකුයි බලලා තියෙනවනේ. ඉතින් ආයිත් මං ඒ ටික බලන්න යන්නේ නැහැ. හරිද? දැන් මුල ගත්ත දවස් ඉඳන් 2018 10 ඉඳන් 2020 1 වෙනකම් මෙතන තියෙනවනේ. ඉතින් ආයිත් ඒ බලන්න මුලින් ඉඳන් කමක් නෑ බලන්න. හැබැයි උත්තරේ එකයි. අර මම කියන්නේ වෙලාව අපරාධයි. ඒ මොනවද එහෙම කියන්නේ? වාර්ෂික ෂය හොයනකොට මේ ආයිත් වෙන දෙයක් නෑ. එකපාරම සෙට් එකේ තියෙනවා. තේරෙනවද? අපි උත්තර ගන්න ඕන අදට විතරක් නෙමෙයි. තව ඉස්සරහ කෑල්ලකුත් තියෙනවා. ඇයි? වාර්ෂික ෂය බලන්න බැරි. දැන් ඔයා මම පුතේ ඔයා කියන දේ ගත්තොත් දැන් හදන ක්‍රම තියෙනවනේ මේ පටක ලේසි ක්‍රමේ කියන්නේ.
ඔයා කියන දේ ගත්තොත් ආයි පාරක් මේකට වාර්ෂික ෂේ මේ අවුරුද්දට හොයන්න ඉතින් මං කරපු විදියට ආයිත් ඔයා ෂේ හොයන්න ඕනේ නෑ. නිදා ඉඳන් මෙදාට තමයි මේ ඉවත් කරන කෙනාගේ වාර්ෂික ෂේ. තීරුණාද වැඩි? මේ දැන් ඔයා කියනවා අවුරුදු දෙකයි. හරි. අවුරුද්දට 20000යි අවුරුද්දකට 40000යි. ඉතින් ඒකනේ මම කියන්නේ. මෙතන 25000යි මෙතන 15000යි කියලා 40000යි. ඔව් ඒතර ෂේ ඉවත් කරන්නේ 40000යි. හරිද? එහෙනම් 40000 අයින් කරන්න. කොහොමද 40000 අයින් කරන්නේ? 40000 පුතේ මෙහා ඇතුලේ තියෙනවා. අයින් කරන්න. ෂයවෙන් කිරීමේ ගිණුම අර 40000යි ඉවත් කියලා ඉවත් කිරීමේ ගිණුම බැර කරන්න ෂය වෙන් කියලා 40000. ඔන්නේ අයින් කරා ෂය. අන්න ඔන්නේ අයින්. දැන් පෙරවැඩ ලියා ගන්න හොඳේ. පෙරවැඩ ලියා ගන්න මූඩ් එකේ තියෙන පෙරණ වකනවා. මූඩ් එක ගොඩක් හිට නැහැනේ. කොහොමවත් නමයි ඉත තියෙනවා සමහර පොඩි බෝඩ් වල පොඩි කෑල්ලක් නේ මොකේ කරන් ලියන්න පුළුවන්. හරි. හරි. ඔන්න පිරිවැයන් කරා ශ්‍රේයන් කරා. දැන් හරි. දැන් පුතේ හුවමාරු මිල. හුවමාරු කියන්නේ අපි මේක කීයකට දෙන්නේ? අලුත් එක්කෙනා 111 ලක්ෂ 4. නව යම්. පරණ එක්කෙනා පරණ හුවමාරු මිල 1,40,000යි. දැන් ඒ කම්පැනි කියනවා ඔයා ලක්ෂ දෙකකට ගත්තට මට අද ඕක වටින්නේ 1,40,000යි. ඇත්තනේ පුතේ. පාවිච්චි කරාට පස්සේ මාකට් ප්‍රයිස් එක අඩු වෙනවනේ. නේද? විශේෂයෙන්ම යන්ත්‍රවල. යන්ත්‍ර වැඩි වෙන්නේ නැහැ පුතේ. වාහන තමයි වැඩි වෙන්නේ. යන්ත්‍ර සාමාන්‍ය පුතේ අඩු වෙනවා. හරිද? අන්න. ඒතර පුතේ මේ 1,40,000ක් තමයි හුවමාරු මිල. හුවමාරු මිල මොකද කරන්නේ? අන්න යන්ත්‍ර ගිණුම හර කරනවා ඉවත් කියලා ඉවත් කිරීමේ ගිණුම බැර කරනවා යන්ත්‍ර කියලා. යන්ත්‍ර ගිණුම හර කරලා හුවමාරු මිල ඉවත් කිරීමේ ගිණුම බැර කරනවා හුවමාරු මිල යන්ත්‍ර කියලා. ඔන්න 1,40,000ක් හුවමාරු කරා. දැන් ඉතින් 111 සම්පූර්ණ කොස්ට් එකම ආවේ නෑනේ. කොස්ට් එකේ භාගයයි න්යාවේ. ඇයි? එයා සම්පූර්ණ කොස්ට් එක ලක්ෂ 4ක් නේ අනුති. තව ගාණක් මම මුදලින් ගෙවනවා මුදල් 2,60,000යි. අන්න 2,60,000 වෙනුනේ මෙතනට තව 2,60,000ක් දාන්න මොකක් කියලාද මුදල් කියන. අර මුදල් කියලා දාන්න ඕනේ. අර හරි. මොනවා නිකන් දාන්න. දැන් මොකද කරන්නේ? දැන් උදේ හරි. දැන් ඔය ඔක්කොම ටික දාගත්තානේ. ප්‍රත්‍යයන් කරා අලුත් එකක් මිලදී ගත්තා. තියෙන එකක් කොමාරු කරලා තව එකක් ගත්තා. අන්න ඊට පස්සේ කියන උදේ මෙයා මොකද්ද? මෙයා කියනවා මේ සෑම යන්ත්‍රයකම සුමුන් වගේ 10%යි. දැන් උදේ ඔය ඔක්කොම කරාට පස්සේ අන්න මං කෙලින් ඉන්නේ වසරාග. දැන් මං ඉන්නේ වසරාග. වසරාගාර ආවට පස්සේ ඔය එක දෙයක් කරන්න. එක වැඩක් කරන්න. අනිවාර්යෙන් මේ වැඩේ කරන්න ඕන. ඒ වැඩේ කරන්නේ නැතුව බෑ ගණන් බැලන්ස් කරන්න. මොකක්ද? අවුරුද්දයකට ආවට පස්සේ අත්‍යවශ්‍යම දේ තමයි වාර්ෂික ෂය. වාර්ෂික ෂය කියන්නේ වගේ දරුවෝ මේ අවුරුද්දේ භාවිතා කරපු වක්කම් වලට අදාළ ෂය කොච්චරක්ද කියලා. මේ අවුරුද්දේ මාගාව තිබිච්ච වක්කම් වලට අදාළ වාර්ෂික ෂය. අන්න. ඔයාලට මං විනාඩි 5ක් දෙනවා. හරියට මට වාර්ෂික ෂය හොයලා දෙන්න හේතුව සමාගම් ගාන පුතේ යන්ත්‍ර ෂය කියලා දාන්නේ ඔන්න ඔයාගේ පරිපාලන විධානවලට. ඒක හරියට තියෙන්න ඕන. දැන් භාගිත් ඔය වගේ යන්ත්‍ර මෝටර දෙන්නත් පුළුවන්. යන්ත්‍ර කිහිපයක් සෙට් කරලා ඔය වගේ දෙන්නත් පුළුවන්. ඉතින් මේ ඕක සටහනේ දාන්න තමයි අමාරුම වෙන්නේ. හරිද? ඒකත් උත්තර වැඩි උඩක් වෙලා යයි. දැන් 12 මාරමක 12:40ක් තියෙන වෙලාව. කමන්නේ චුට්ටක් අහගෙන දැන් මම කොහොමද දැන් නිදාගන්නේ කිව්වේ. හරිද? සමහර ළමයි පහන්දර පානකම් පාඩම් කරන දැන් මොකද කියන්නේ? ඒ නිසා මේ ඇත්ත කියන්නේ උදේ මොන පහන්දර 3 4 වෙනකම් පාඩම් කරනවා. හරි? නිසා පොඩ්ඩක් පැය භාගයක් ඇහැරෙන්න අනිත්තර කමක් නැහැ. උදේ. නිසා මේකත් අහගෙන නිදාගන්න යන්න. හරි. ඉතින් මම මෙන්න මේ ෂේ ටික හදලා දෙන්න. උදේ ෂේ හදන්නේ
අපි ගාව තියෙන වත්කම මොනවද ගාව තියෙන වත්කම් මා ගාව 999 වත්කම තියෙනවා අවුලක් නැහැ ඊට පස්සේ පුතේ 888 කියන වත්කමට මුකුත් තුනේ නැහැ ඒකේ අවුලකුත් නැහැනේ 888 කියන වත්කම තියෙනවා ඒ කිසි වෙනසක් උනේ නෑ එයාත් තියෙනවා ඒතර මෙයාගේ ඡය හොයන්න 777 අන්න පුතේ දැක්කනේ ආයිත් වෙන දෙයක් නෑ එයාගේ දැන්ටම හොයලා තියෙන්නේ 15000යි දැන් කොහොම ගත්තම නිකම් උත්තරේ එනවා ඊට පස්සේ අලුතෙන් ගත්ත 222 කියලා අර ලක්ෂ 2 මෙන්න මෙයා ඊට පස්සේ තව එකක් ගෙනාව 111 කියලා බොමාවක අන්න ඒකයි ඔක්කොගේම ෂෙයා ටික මට අරන් දෙන්න උදේ ඔන්න වාර්ෂික ෂෙයා ඔය ටිකේ ඉක්මනින් මට අරන් දෙන්න දරුවෝ වාර්ෂික ෂෙයා බලන්න කීයක් වෙනවද කියලා 666යි 222යි 111 මෙයා 30යි මෙයා 18 10යි මේ පොඩක් 666 කී දෙන්නු එකක් දෙන්නු ඉක්මනට 666 නේ කියන්නේ 666 කියන්නේ ඒකේ වෙනසක් වෙලා නැහැ 15000යි 15000 එයා 15000 දැන් තු බලන්නකො මෙයා කියලා පාරන අය මේ දින අලුත් දැන් තු ගියට නම් 9500 9500 දැන් ගන්න 95500 දැන් ආ බැලන්ස් කරන්න කියලායි 95500යි හරිද 95500යි එතකොට පුතේ බලන්න කීයක් එනවද කියලා බැලන්ස් කරාම උන් අගයන් ටික ගන්න වෙනවා හරිද අගයන් ටික ගන්න ඕනේ හරි ඕක හරිනම් මම මෙතන පෙන්නන්නම් ඔයාට කොහොමද සටහන පෙන්නන්නේ කියලා හරිද දීපල පිළියෙත උපකරණ සටහනේ වැදගත්ම දේ කොහොමද පෙන්නන්නේ මෙන්න පුතේ මගේ දීපල පිළියෙත උපකරණ සටහන දීපල පිළියෙත උපකරණ සටහන හරි මෙන්න යන්ත්‍ර පිරිවැය මුල ශේෂය අපි ගාව තිබුණේ 6,50,000 ෂය වෙන් කිරීම අපි ගාව තිබ්බා මුල ශේෂය කීයද 66000 දැන් මට මේක තේරෙනවනේ ඔය ආරම්භ ශේෂය දාගත්ත විදිහට හරි ඔය ආරම්භ ශේෂය දාගත්ත විදිහට හරි ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ මොකද කරන්නේ ඔය ටික දාගත්තා නම් හරියට හරි ඔය දාගත්තා නම් හරියට ඊට පස්සේ දෙලා වත්තම ප්‍රත්‍යාන කරානේ ප්‍රත්‍යාන කරද්දි ෂෙයා අයින් කරේ 13500 ඉතින් මෙතන වාර්ෂික ෂෙයාක් තියෙනවා දැන් වාර්ෂික ෂෙයාක් තියෙනවා උතරවි ප්‍රත්‍යාගරණ සමුච්චිත ෂය අන්න 13500ක් මෙයාගෙන් අයින් කරා ඒක මෙතනට ගේන්න ප්‍රත්‍යාගරණ සමුච්චිත ෂය 13500 එයාගේ හරි ඔය ප්‍රත්‍යාගරණ සමුච්චිත ෂය වාර්තා කරන 13500 හරි හරි ඊට පස්සේ ප්‍රත්‍යන අලාභයක් ආවා කීයද මෙයන් 6500 අන්න ප්‍රත්‍යාගරණ අලාභය 6500 මේ සටහනේ වාර්තා කරන්නේ මේක තමයි දැනගන්න ඕන. ඉතින් අරක හදපු නිසා මේක වාර්තා කරන්න පුළුවන්. මේ විභාගෙදී මේක නැහැනේ. ඉතින් මේක තමයි හදලා කරුවට ඔක්කොම කරන්න ඕනේ. හොඳේ? මේක ලීසි නෑ හොඳේ. ඊළඟ දවසේ කරන්නම් මේක නැතුව කෙලින්ම මෙයා විතරක් එකපාර. ඒක තමයි අමාරු දෙයක්. හොඳේ තවත්. හරි. හොඳේ. එයා දැන් ඊට පස්සේ උදේ මිලදී කියන්නේ මිලදී ගැනුත්තේ මාගාව 2 ලක්ෂයක් තියෙනවා අලුත් එක ලක්ෂ 4යි ඔක්කොම ලක්ෂ 6යි අන්න මිලදී ගැනුම් කිව්වම එකක් නෙමෙයි
ලක්ෂ 2යි ලක්ෂ 4යි ඔක්කොම ලක්ෂ 6ම දාන්න. ලක්ෂ 6ම මෙතන ලක්ෂ 6ම දාන්න මිලදී ගන්න. ලක්ෂ 6ම. හරි. මිලදී ගන්න වලට පුතේ ලක්ෂ 6ම දාන්න ඕනේ. හරි. ලක්ෂ 6ම. මේක වෙනවා දැන් මේකම දාන්නේ. ඊට පස්සේ පුතේ අර අලුත් එක්කෙනා එනකොට පරණ එක්කෙනෙක් ඉවත් කරාම වෙන්න මෙයා. අන්න මෙතන ඉවත් කිරීම ඇති ඔයාගේ සටහනේ තියෙනවා. දැන් අර සටහනේ ඔක්කොම සම්පූර්ණ. ඉවත් කිරීම ලක්ෂ 2යි. අඩු කරන්න මෙතන ඉවත් කිරීම ලක්ෂ 2. ඉවත් කිරීම ලක්ෂ 2 මේ තියෙන්නේ. හරි. අන්න අපි ඉවත් කිරීම කරා. පිරිවේ අයින් කරා. පිරිවේ අයින් කරද්දී ෂෙයර් අයින් කරා කීයක්ද? 45. අන්න සටහනේ නම් පුතේ ඉවත් ෂෙයර් 40,000ක් අයින් කරන්න බලන්න. අර ගිණුවම නේද මෙතන මේ සෙට් වෙන්නේ. දැන් ඔයා මට කියන්න මේ දෙකෙන් මොකක්ද ලේසියක්ද? මේකද ගිණුම. මේ ගිණුම හදන එක පට්ට ලේසි. ඔයා ගිණුම හදන්නේ නැතුව මේක විතරක් කොයි විදිහට හදන්නද? සින්න සංකීර්ණයි වැඩි. හරිද? දැන් මේ ඔය විදිහට අහලා නෑ මොකද දැන් මෙච්චරක් කාලයකට සමාගම් ගානේ අහලා තියෙන මම ඉන්න පුළුවන් ඒව කරන්නේ. මෙච්චරක් කාලෙකදී සමාගම් ගානේ අහලා තියෙන්නේ ඉදම ලීබඩු මෝටරත ගොඩනැගෙන වත්කම් 4 සම්බන්ධ. එක වත්කමක් යන්ත්‍ර වත්කම විතරයි මේ ව්‍යාපාරයේ තියෙන්නේ. ඔය වගේ යන්ත්‍ර වර්ග 3-4ක ඇහුවෝ. දීපල උපකරණ සටහනේදී මෙච්චරයි. ගොඩක් නෑ දැන් ඔක්කොම යන්ත්‍රනේ. ඒ ඔක්කොම ටික මේක තුල වාර්තා කරනවා. ඉතින් මේක අමාරුයි ඔක්කොටම වඩා. අර ඉදම ප්‍රත්‍යයන කරා ඒක වෙනම වාර්තා කරා. යන්ත්‍රය ගත්තා ඒක වාර්තා කරා. මෝටරත් ඉවත් කරා ඒක වාර්තා කරා. ඒක ලේසි. මම මෙන්න මේ අද කරු කතන්දරේ අමාරුයි ළමයි. ඉතින් වෙලා යන ළමයි මේක කියලා දෙන්නේ. අර ඉතින් මේවා ආවොත් කරන්න දැනගෙන තියෙන්න ඕනේ. අර යන්ත්‍ර කියලා ගොඩක් ගන්න බෑ. ඔක්කොම යන්ත්‍ර. ඔක්කොම යන්ත්‍ර එක තීරයක දැන් මෙහෙම දීපල පිළියෙත උපකරණ සටහනක් එන්නත් පුළුවන්. මේ තමයි සටහනම. යන්ත්‍ර විතරයි තියෙන්නේ. යන්ත්‍රවලදී වෙනස්කම් ටික ඔක්කොම දාලා තියෙනවා. හරිද? හරි. අන්න ඊට පස්සේ අන්තිම එකනා කවුද? වාර්ෂික ෂෙයර් 95500යි අන්න ගන්න. අගශීර්ෂය මෙයාගේ අගශීර්ෂය ගන්න ඔයා ධාරණ අගය අරගෙන ගන්න අවසන්. හරි. හරි. මම හිතනවා ළමයිට ඔය කරමු ටික ආයි හොඳටම තේරෙන්න තිබුණා. හරි. ඉතින් ළමයි කොහොමද මෙහෙමත් ඉනවද ඔක්කොත් ඉන්න පුළුවන්. හරි. ළමයි තව ගණන් ඩියුටි එක ඇත්තරම් දිනු උදේ දාලා දැන් ඔය ප්‍රමිත ඩියුටි උදේ තව ඒ જાති ගණන් සෑහෙන්න තින්නේ. අද කතා කරේ එකවත්කමක් සම්බන්ධ යන්ත්‍රනේ. ඉතින් තවත් තුන තියෙනවා ඉදම් ලීබඩු මෝටරත ඒ වගේ එකවත්කමක් ප්‍රත්‍යයන් කරනවා, එක්කෙනෙක් ඉවත් කරනවා, එක්කෙනෙක් කොමාරු කරනවා, තව එක්කෙනෙක් ඉලදී ගන්නවා. ඒ වගේ යන්නේ ඒවා. හරි. හරි. ඒ නිසා මේ 22 යන්ත්‍රේ ළමයි 22 යන්ත්‍රයේ ෂෙයර් 30000යි මම හිතන්නේ. හරි. හරිද? ඔය විදිහට තමයි මුතේ යන්න ඕන. එතන මේ ඇත්තට පැය දෙකමාර ළමයි තේරෙන්නේ නැහැ ගණන් ටික මම මේන් ගණන් දෙකක් හදනකොට පැය දෙකමාර ඉවරයි. මේක හදාගන්න ගොඩක් යන වෙලාව නැති වෙයි නං. ඒක නිසා තමයි ඔයාලට පුරුද්දක් අවශ්‍යයි කියන්නේ. ගණන් හදලා ද උහුමුවකින් තමයි ඔයා විභාගෙදී මම කි සමාගම් තව ගණන් 20ක් හදනවා කියන මාස 20ක් 30ක් ඊළඟ මාසේ ආයෙත් වරක් හදනවා. මේ ටික කියලා දීලා. දැන් මේක කියලා දෙන්න තු මං ගියා නම් කිසිම සමාගම මොකද වෙන්නේ? මට අසාධාරණයි නෝට. ඒක දන්නේ නැහැ නේ. ඔය දැන් මේක දුන්න පස්සේ උදේ මට ඕන අමාරු ගානක් සමාගම් ගන්න කතා කරන්න පුළුවන්. එයි මම ඔයාට එන්න පුළුවන් උපරිම අමාරු විදියට කියලා දීලා තියෙනවා. වත්කම් 3-4ක් ආවොත් එහෙමත් දන්නවා. එක වත්කමක් දුන්නොත් එහෙමත් දන්නවා. ඕන විදියට මම ඔයාට කියලා දීලා දෙන්නම්. හැබැයි ඉතින් වේග කියන එක හදාගන්න ඕන මම නෙමෙයි ඔයා. හරිද? වේග කියන එක හදාගන්න ඔයා හේතුව ඒ ඔයාට තේරෙන විදිහ ඉක්මනට. ඔයා ගාන සුළු කරන විදිහ. ඔයා ගාන ප්‍රවේශන විදිහ. ගාන දකින්න විදිහ. ඒකයි මම කිව්වේ ලබන දවසේ මම හදනවායි කියලා මේ යන්ත්‍ර හදන්නේ නැහැ. මේව හදන්නේ. මේව නැතුව කෙලින්ම හදන්නේ කාගෙන්ද? දීපල පිරිත උපකරණ සටහන රූපණේ. අපිට ඒකනේ වැදගත් වෙන්නේ.
සටහනේ ඉක්මනට වෙන්න ගන්න පුළුවන් සටහනේ හදන්න පුළුවන් නම් සමාගම් ගන්න ඉක්මනින් බැලන්ස් කරන්න පුළුවන්. බැලන්ස් කරලා අපිට හදන්න පුළුවන් ඉක්මනින් ඊළඟ ගණන් ටික පුතේ. ඉතින් මේ විනාඩි 36 මට තේරෙනවද? ඔය ගැළපිල්ල කරන කොච්චරක් කට්ට කරුද දැන් මේ අපි 11 ගානක් පැයක් විතර ගත්ත මේ ගානට. දැන් 12:59 හරිද? ඉතින් තමයි අපි වෙලාගෙන කරන් දෙන්නේ. හරිද? ඒ නිසා මේ ඔයා මහන්සියලු පුතේ. ඔයාලට තේරෙනවා දැන් තවත් ඔයා කොච්චර ඉගෙන ගන්න තියෙනවද ඔයා ඉගෙන ගත්තේ මොනවද කියලා ඇත්තට. හරිද? පුතේ හැමදාම පුතේ මොනවා හරිද ඉගෙන ගන්න. ළමෙක් ඉන්නේ නැහැ කියන පුතේ ඉතින් අද දවසේ ආවේ නැත්තම් එයාට කොච්චර පාඩුද කියන්නකෝ. හරිද? දැන් ඕල වීඩියෝස් ළමයි බලන්නෙත් නෑ මලාට දුන්නට දැන් මම රෙකෝඩින්ස් දිහා අපිට පුතේ බැලුවා බලලා තියෙන පොඩ්ඩයි සමහර ඒවා දැන් සමහර අය පුතේ